කොහොමද මෙතන ඇත්තටම දුකින් නිදහස් වීමේ බලාපොරොත්තු වෙන නායකම් සම්මත. මොකටද සල්ලි බලාපොරොත්තු? අමන්ට එහෙම නිදහස් වීම ආදාළ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් ඉතින් මම කියන සියලුම දේශනා ඊට දාපි කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්නතුනේ හැම දේශනාවකම ඒක තමයි ඉලක්ක ඉලක්කයේ වශයෙන් ගන්නෙ. මේ පින්නතුනේ බලාපොරොත්තු මේ පින්නතුනේ තමයි භාවනා කළා. සාමණේරයන්ලාගේ ධර්ම දේශනා සාරන් දීලා ඒ අතර කුසල ස්කන්ධය රැස් කරලා යම් කිසි ආකාරයක ධර්මයේ ගැන අවබෝධය වෙනවා කියලා මම හිතනවා. ඒ වෙන්නේ සාර්ථක අවබෝධයක් නැතුවත් ඇති. නමුත් සමහර වෙලාවට ඉතර කාලයක් ධර්ම කරුණු ශ්‍රවණය කරාම ඊළඟ වගේ මන භාවනා කරන තමන් විද්‍ය මට්ටමට වඩා යම් කිසි ආකාරයක ප්‍රඥාවක් වෙනවා කියලා. ඒ මට්ටමේ ඉඳලා ඒ මට තියෙන්නේ දැන් මේ ඉතින් ගත වෙන මාස තුනේ මේ මට්ටමේ ඉඳලා තව පොඩ්ඩක් ඉස්සරහට මේ පිටුතුගේ මනස තල්ලු කරලා දෙන එක තමයි. කියන්නේ ඒකතු කරගත්ත දෙයට වාත් ප්‍රඥාව දිනු කරන්න කරන්න දෙයක්. නිසා නම් දේශනාව පිටුතුගේ මට කරන්න පුළුවන්. ඕනනම් මේ පිටුතුන් දිගටම කටිය වැඩිපුර වෙන විදිහට කරන්න පුළුවන්. එහෙම නැත්නම් දුකෙන් නිදහසින් මුල් කරලම කරන්න පුළුවන්. කොහොමද දුකෙන් නිදහසින් මුල් කරන් දෙක බැලන්ස් කරලා කරන්න වෙන්නේ. මොකද අපි කොච්චර කොහොමද නිවන් දකින්න වාහනයක් ඒ වෙනකම් කීදෙනෙක් නම් දන්නේ. දැන් ආදිසිය නිවනට යනවා කවදාවත් ඉන්නේ නැහැ කියලා වාහනයක්වත් අපි නැගීද? ගොඩක් කියන ඔක්කොම කියලා ගෙදර ඒක කරලා මේ නැත්නම් මාතර ෂේප් යනවා. ඒ නිසා පිළිතුරේ අපි මේ පැත්තට ටච් කරන කතා ඊට පස්සේ මේ පිළිතුරු ගැටලු තියෙනවා මේ ගැනීම සම්බන්ධව මගේ චර්යාවටාව නෙමෙයි. ඉගැන්වීම සම්බන්ධව මේ පකට කිට් එක හරියට ගෙනත් කියනවා. මට පුළුවන් දෙක තුනකට හරිය දවසකට දර දෙන්න. නැත්නම් ඉගැන්වීම මේ උගන්වන දේ සම්බන්ධව විතරයි වෙන දේවල් නෙමෙයි. ඊළඟට කාට හරි තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව මේ උගන්වන සංඥා වේදනා ගැන හිතේ ගැන. ඊට අදාළ කාරණා අන්තිම පැය භාගයක පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අහගන්නවා කියන අනුපානික. ඒක අහගන්න. ප්‍රාථමික උත්තර දෙන්නගේ දන්නකයි මම කියන්න මම දන්නේ. ඒ නිසා අපිට මේ මහාන මේ මහාදාන කරණ නැත්තම් පොද කරණ නැත්තම් කිට් එක ලියලා කොහාට අදවසක් ගිවිලා අපි කොහාට ළඟුනේ වෙනකොට මම මේක නම් කොහාට ළඟුනේ අයි පිටුත් මේ ගත වෙච්ච දවසයි කිසිම කාලයක් හිතේ හදාගන්න කිසිම කාලයක අපේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඒ සියල්ල අතීතයට ගිලායි අපි මොහොතට අපිපත් වෙලා ඉන්නේ. ඒක දවස ගානේ තප්පරේ ගානේ මිනිත්තුව ගානේ අඩිය ගානේ එහිකිල්ලම ගානේ කොහාටද ළඟ වෙන්නේ. අපි හැමදෙනාටම පිටුතුනේ සමුද්‍ර වශයෙන් මාර්ග අනිවාර්යම ලඟ වෙනවා. ඒක මේ මොහොත වෙන්න පුළුවන්. හෙට වෙන්න පුළුවන්. ඒක කවදද කියන්න බෑ. හැබැයි මට මූණ බැලුවොත් කියන්න පුළුවන්. අවුරුදු 50කට වඩා එකක් ඉන්නවා. පොඩි ළමයි ඉඳන් මම 50ක් කිව්වේ. 60 බෑ කියලා තියාගන්න එපා. ඉතින් ඉතරම් කාටවත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පිටුතුනේ තාමත් ආකාරික දුර්ලභ මොහොතක් මේ අපිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපි හැමතිස්සෙම ගන්නවා. තථාගතයන් වහන්සේ නම් දේශනා කරන්නේ ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන දවසක් ගම්මුක උදාන වෙන්න පුළුවන්. අපි ඔය ඉහළට ගන්න හුස්ම පහළට පිළිවෙල හෙලන බැරි අවස්ථාවක් වෙනවා. පහළට කියන හුස්ම ඉහළට නැගින්න බැරි අවස්ථාවක් වෙනවා. දැන් ඒ තරම් පිළිවෙල හුස්ම වැල්ලක ගන්න විතර අපිට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපි කොච්චර අයිතිය සදාගත්තත් අපිට ඇත්තටම ජීවත් වෙන්න අයිතිය තියෙන්නේ ආස්වාද ප්‍රාස්වාදයේ කාලයක් විතරයි. එනොත් අර ගැඹුරට ගියාම අපිට අභිධර්මයේ ඇත්තටම සත්‍යයට ජීවත් වෙන්න පුළුවන් චිත්තක්ෂණයක විතරයි. ඒ චිත්තක්ෂණයේදී උපාදිත මනෝ වශයෙන් ඉලක්ෂණයට ලක් වෙනවා. හිතට පිළිදී කාල තුනේ උපාද කාලය ඊළඟට තිති ඊළඟට බංග උපාදින අවස්ථාවේ තියෙන ශක්තිය තිතිය දිනවා. අනිනෝ බංගෙන් අත්තරම තියෙනවා. පිළිදී හිතේ අවශ්‍ය චිත්තක්ෂණයක ඒක විශ්ව සත්‍යතාවය. හිත කියලා කියන ධර්මතාවය. නමුත් ඒක විශ්ව සත්‍යතාවයක් උනත් ඒකට පිළිතුරු කාරණා තුනකින් ගැලවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ මොකද්ද? අනිත්‍ය, ජරාවටපත් වෙනවනේ. මේ නාම ශරීරයේ දුක්ඛ අනිත්‍ය තමයි මේ විශ්වයේ කිසිම ජාතියකට චිත්තක්ෂණ 10ක් චිත්තක්ෂණ 2ක් තියෙන හිතක් තියාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතේ ආවස නේචරයක් වශයෙන් චිත්තක්ෂණ එකයි. ඒ නිසා ඒක කිසිම කෙනෙක්ට බලපෑම් කරන්න බැරි පරාසයක තියෙනවා. හිත කියන්නේ විශ්ව සත්‍යතාවයක්. නමුත් ඒකේ නේචර් එක පිළිබඳව ඒකට කාටවත් ඇඟිලි ගහන්න පුළුවන් ගම කිසිම බලපෑමක් විශේෂ කෙනෙකුට හිතට එල්ල කරන්න බෑ.
ඒක නිසා අපිට මේ කිසිදු කෙනෙක්ගේ බලපෑමට යටත් නොවන නිසා ඒ අනාත්ම ධර්මතාවයක් මොන ධර්මතාවයද? හිත විශ්වීය සත්‍යතාවයක් වුණත් ඒකත් බුදුරජාණන් මොන ලාශයේද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මොන වෙලාවද? සෑම වෙලාවක. මොන වෙලාවද කියනදුනේ? සෑම විලාසණයට බුදුරුනේ. විලාසයට බුදුරු නොවන කිසිම සිතක් විෂ ධාතුවේ දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, අරහත් බ්‍රහ්ම රාජෙක් වේවා, අනාගාමී බ්‍රහ්ම රාජෙක් වේවා, අරූපාවචර ලෝකවලින් යම් සිතක් පවතින ලෝකේ හදාගත් යම් සිතක් වේවා, ඒ සෑම සිතකම සෑම සංකේතීම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ප්‍රශ්නේ. දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බොහෝ දුරට ඉඳන් කියා පරිණීම, සූරා පරිණීම, අංග පරිණීම. ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකද්ද? සෑම සරත්‍රේම සෑම සරත්‍රේම මොකද වෙන්නේ? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ ධර්මතාවය කාටවත් නෙමෙයි. ඒක තමයි විශ්වයේ සත්‍යය. ප්‍රබලව හිත ගන්න ආරම්භ. හිත ගන්න මොකද්ද? ආරම්භ. ආරම්භ කියන්නේ තේරුම තමයි හිතට දැනෙන දේ. හිතට දැනෙන දේ වාක්‍යය දැනෙනවා, ශබ්දය දැනෙනවා, සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. අනිත්‍ය තමයි මොකද්ද? ආරම්භ. විවිධාකාර අරමුණු දැනෙනවා. අද උදේ ඉඳලා මේ දක්වා මට පහළ වෙන අරමුණු කිව්වොත් මේ පිටක කවුරුවත් එන්නේ නැහැ මේ කියලා. ඒක මට සුවරේ ෂොක්. ඒ වගේම උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පිටකට පහළ වෙන අරමුණු මෙතන කිව්වා මම උගන්වන්නේ ඉන්නේ. ඒ තරම් පිටු ලස්සන සුන්දර දේවල් මේ පහළ වෙනවා. ඒ නිසා අනේ සියලුම අරමුණු දැනගන්න කොහෙන්ද? ඒ ගන්න සෑම අරමුණකම පිටකේ විදවීමක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? විඳීමක්. ඒකට කියන්නේ මොකද්ද? වේදනාව කියන ධර්මතාවය තාම චිත්තක්ෂණයකයි. ඒකත් උපාදිත විභංග වශයෙන් විදිහට යනවා. එනවා වේදනාව අරමුණක් එක්ක උපදිනවා. පෙරපසු මේ ඒකට ලක්ෂණයෙන් ගැලවෙන්න පුළුවන් ගම වේදනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මොන වෙලාවද? සෑම මොන මොහොතකද වෙන්නේ? සෑම මොහොතකම ලක්ෂණයෙන් ගැලවෙන්න පුළුවන් ගම. ඒ වේදනාව කියන එකේ තේරුම තමයි හිත ගන්න අරමුණ විදින ස්වභාවය. මොන ස්වභාවයද? කොහොමද අරමුණ හොඳ නම් සැප වේදනා. අරමුණ නරක නම් දුක් වේදනා. අරමුණ මධ්‍යස්ථ නම් ශේෂා. අද දවසේ දුක් වේදනා ඇති වෙච්ච අය නා අතසම අද දවසේ අමල ඇති වෙනවා. අනිත් අය ඇතිලානේ. ඒ අද දවසේ අනිත් අය ඇතිලානේ කියන්නේ. ඒ කියන්නේ පිටතේ මේ මෙතෙන්ට ආව මේ සුළු වෙලාවට කොච්චර දුක් වේදනා තියනවාද කියලා තේරුම් ගන්න පුළුවන්කම දැන් මෙතෙන්ට ආපු වෙලාවේ දැන් මේ පිටුව මෛත්‍රී භාවනාව කරනවා. දැන් සරින්නක් කරනවා. ඒතර ඒ වෙලාවට ගන්න මොකද්ද? ඊළඟට කොයි වෙලාවේ සාස්ත්‍රාරයක් වත්තන්නේ කියන්නේ. ඊට පොතන හරි කට ගන්න මොකද්ද? ඊළඟ අපිට පහලේ වෙනවා අදිකේ දෙනවා වෙලා කාර්යය දාගන්න කරන්නේ. ඊළඟේ වෙනවා අර 12 අරින්න අපේ අර වන්දනා කරනවා. ඒ වෙලාවට මොකද වෙන්නේ? කියන්නේ 100 වාදිනවා නම් පිළිතුරේ එක මිනිත්තුවකට කොච්චර දුක් වේදනා ඇති වෙනවද කියලා හිතා ගන්න පුළුවන්. දැන් මේ පන්තියට ඇවිල්ලා කහින් වෙනවා. නායක අද වෙනවා. එතකොට ඇති වෙන්නේ මොකද්ද? ආතල්ලගේ මමගේ ඉන්න උරල ගන්න දාන්න. නෑනේ. සම්පූර්ණම තමගේ තියෙන තේරම ටික රැකගෙන තමයි අර ටික ගාට හත්. ඒ නිසා ඒ රාත් පිළිතුරේ ඉඳවල. ඒ නිසා උදේ පාරට නැගිටලා ඒ රාත්‍රී නිින්දට යනකොට ඕනෝකේ දාගන්න බැරි දුක් වේදනාවක්. දුක් වේදනාව වුණා නෙවෙයි ඊට ප්‍රතිකර්ම වශයෙන් අපි සැප වේදනාව වුණා. සැප වේදනාවක් උපදිනවා. මේ රසවත් ආහාරය ලැබෙනකොට සීතල සුළඟ ලැබෙනකොට ඊටරේ හරියට වැටෙනකොට ලස්සන කතාවක් ඇහෙනකොට සාදුකාරයක් පවත්නකොට ඒ හැම වෙලාවෙම මොකද සැප වේදනාව ඇති වෙනවා. කවුල දිදෙන්න අරගෙන එහාට මෙහාට පද්දනකොට නිසා නමුත් මේ අපි අප සැප වේදනාව හොයාගන්න දුක් වේදනාවෙන් ගැලවෙන්න තිබුණ නම් ඒ නිසා අපි වේදනාවෙන් 100 ඉන්නේ. ඒ සැප වේවා දුක් වේවා දුක්ඛ සුඛ වේවා හට ගන්නා ඕනම වේදනාවක් ත්‍රිකාලයේ සෑම මොහොතකදී මොකද අනිත්‍යයි දුක්ඛයි. ඒකෙන් ගැලවෙන්න බැරි සුළු වේදනාව. කියන්නේ සැප වේදනාවක් ලැබුණත් ඒක නිත්‍යයි. ඒක වෙනස් වෙන්නේ කියලා දෙයක්. මොහොතින් මොහොතට වෙනස් වෙනවා. හැම මොහොතම වෙනස්. දුක් වේදනාව වුණා සදාකාලික දුක් වේදනාව විතරක් පවතින්නේ. ඒකවල තේරෙනවා දුක් වේදනාවක් විතර ලැබුණා සදාකාලික දුක් වේදනාව විතරක් පවතින්නේ. බලන්න ඒක කාලෙකට දෙන්නේ කියලා. කලබල වෙන්න එපා. දුක් වේදනාව නිත්‍ය දෙයක් නෙවෙයි. සැප වේදනාව නිත්‍ය දෙයක් නෙවෙයි. අදුක්
ඒකට පින්නතුනි එහෙනම් අපි ගොඩාක් පණදාගේ විඳින්න හැදුවා. අපිට කොච්චර කාලයක් විඳින්න පුළුවන්? ඉත්තස්නේ. පණදාගේ විඳින්නේ නැහැ පණදාගේ. ඒ විඳින වෙලාවේ මොකද වෙන්නේ? අනිත්‍යයි දුක්ඛයි. මේකේ ඒ ධර්මතාවයද? ඒකනේ පිළිතුර අපි මෙච්චර කොච්චර අපි සැප වේදනා අපිට ලැබිලා තියෙනවද ජීවිත අපි ඒවා කවදාවත් ස්ථාවර කරගන්න බෑනේ. ඒක රඳවන්න බෑනේ. අපිට පෙට්ටිය වල ලොක් කරන්න බෑනේ. හේතුව ලක්ෂණයට ගොදුරු වෙන නිසා. සිතෙන් සිතට අරමුණට වේදනාව වෙනස් වෙන නිසා. බැරි වෙලා මෙහෙම උපකරණයක් ඇදුව ඔළුවට දැම්මට පස්සේ සැප වේදනාව අපිට පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නෑ. මම මැරිගෙන ඩිග්‍රී ගන්නකොට ඒ පෙට්ටිය ගන්නවා. අමන කොහොමද ඒක මේ පෙට්ටිය ආවගේ පිල්ලට දාගන්න. ඒ ජීවිතේ මරණකම සැප වේදනාව වෙනස් වෙන්නේ. ඒකත් තේරෙන්නේ. එහෙනම් අපි කඩදාගෙන හැම දෙයක්ම කරන්නේ. හැම දෙයක්ම කරන්නේ වත් සැප වේදනාවක් ලැබෙන්නේ බලන්න ඒක අපිට ලැබෙනවා සමහර විට. සමහරට ලැබෙන්නේ නැහැ. ලැබුණත් එහෙම ස්ථාවර කරන කිසිම මිනිසෙක් දෙවියෙක් ප්‍රඥෙක් විශ්වදාතුවේ දැන් මේ කියන්නේ තමන්ගේ හදවත තියෙන තමන්ට සැප වේදනාවක් නෑ අම කෙනාටම සැප වේදනාවක් ලැබිලා තියෙනවා. කාටද ඒක ස්ථාවර කරගන්න පුළුවන්? තමන්ට ලැබෙන සැප වේදනාවට අයින් වෙන්න එපා කියලා කියාගන්න පුළුවන් කාටද? කිසිම මිනිසෙක්. කිසිම දෙවියෙක්ට කිසිම බ්‍රහ්මයෙක්ට නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කරුණාත් එක්ක වේදනාව වෙනස් වෙනවා. ඒ නිසා වේදනාව ඒකේ ස්වභාවය ඒකයි. ඒ නිසා කවදාත් මේ සැප වේදනාව පස්සේ එනවල ලබා ගන්න උත්සාහ කරන්න එපා. ලැබුවත් වැඩි වෙලාවක් පවතින්නේ ඒවල ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. කොහොමද කියන උදාහරණ දෙන්න නිසා වේදනාව පැත්තේ චල දුවන්නේ. ඔව් මේ පිළිතුරු වේදනාව අමතක කරන්න එපා. වේදනාව අමතක කරන්න එපා. මේක අමතක කරලා නිවන් දකින්න පුළුවන් කම. මේ වේදනාවකින් ආර්ය සත්‍යයට ගොදුරු වීම. වේදනාව සෑම මොහොතක විලාසයට ගොදුරු වීම තේරුම් ගන්න ඕන. නැත්තම් මෝඩය වගේ පිළිතුරු අවිද්‍යාවෙන් වැහිලා සැප වේදනාව පස්සේ දුවගෙන යනවා. නිරුගා පස්සේ දුවනවා වගේ අපිට කවදාවත් අපිට හිතෙන්නේ මේ වෙලාවෙ හිතෙන්නේ හෙට හොඳ වෙයි. අනිත් හොඳ වෙයි. ඉන්නනිත් හොඳ වෙයි. අපි උත්සාහ කරනවා අපේ රට හොඳින් තියාගන්න. නමුත් මෙතන කවදාවත් ඒක බලන්න දුර්ගම රජතුමා කාලේ ප්‍රශ්න. පළගම්බා රජතුමාගේ කාලේ ප්‍රශ්න. ඊළඟට මොන රාජ්‍ය පාලන ප්‍රමාණයද ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ? දෙවියන්ට හොඳින් තියෙන ඕස්ට්‍රේලියාවේ ප්‍රශ්න නැද්ද? මේකේ ප්‍රශ්න. ඒ නිසා පිළිතුර ඕනම ඒ රාජ්‍ය සභාවෙන් දෙක හේතුව ඒක. මොකද කිසිම ආකාරයක සැප වේදනාව රඳවන්න පුළුවන් කම ඉතාලියේ ප්‍රශ්න. ඒකට අපිට ඒවට ඇකිලි ගහන්න යන්න එපා පිළිතුර. මම කියන්නේ ඒවට ඇකිලි නිවන් දකින්න මිනිස්සෙක් වුණා ඒවට ඇකිලි ගහන්න ඕනම. ඒවට අපි ඇකිලි ගහන්න යන්නේ නිවන් දකින්න උමනාවක් නැත්නම්. ඔබට සැබවින්ම දුකින් නිදහස් වෙන්න උමනාවක් තියෙනවා නම් ඒක පිළිබඳ ඒ වගේ දේවල් වෙන එකයි කරන එක හැමදාම ලෝක ස්වභාවය. ඒවට අපිට ඇකිලි ගහන්න නිවන් දකින්න කෙනාට අයිතියක් නැහැ. ඒකට එහෙම අයිතියක් හදාගත්තොත් ඔබට පිළිබඳ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ විනෝද ප්‍රතිඵලය ගන්න වෙන්නේ. මේ මෙල්බර්න් නගරයට ආව තේරුම් ගන්න එක දෙයක් තමයි පිළිබඳ මම බහිනකොටම මේ පිළිබඳ ගෙවල් ගියක් තියෙනවනේ හැම කෙනෙක්ටම ගියක්. පීටරයක් නැති කෙනෙක් අදොස්සර බලන ගෙදර ඉතර යන්නේ නැති කෙනෙක්. මම කියන්නේ සල්ලි එකතු කරලා අරන්. ඒ මොනවාට නැත්තම් කියන්නේ බිල් එක පවුනේ. හරි. හැම ගෙදරකම හීටරයක් තියෙනවා. දැන් ඒක ඒතකොට පිළිබඳ එළිය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 5ට බැස්සා. එතකොට ඒක ඍණ ගානට ගියත් ඇතුළේ උෂ්ණත්වය 20 තියාගන්න බැරිද? පුළුවන්ද බැරිද? 25 තියන්න පුළුවන්. 38 තියන්න පුළුවන්. අපිට ඔබගේ ගෙදර පිළිබඳ වෙනස් කර ගැනීම සම්පූර්ණ අයිතිය සභාවදාව අපිට දීලා තියෙනවා. ඒක සිදුරු තියන්නේ නැත්තම් ඒවා ලස්සනට පිළිබඳ දාලා අපිට මේ ගේ වෙනස් කර ගැනීම සම්පූර්ණ අයිතිය අපිට තියෙනවා. කාටද මෙතන පුළුවන් මේ මෙල්බර්න් නගරයේ සෙන්ටිග්‍රේඩ් අංශක 5ට උෂ්ණත්වය බැස්සම ගෙයින් පිටත සෙන්ටිග්‍රේඩ් 20ට අඩු වැඩි කරන්න. කාටද පුළුවන්? 20 නැත්නම් කාටද පුළුවන් 5ට බස්සන්න? පිළිවෙත් සබාවදම ඔබට එළියට ඇඟිල්ලක්වත් තියන්න ඉඩ දීලා නැහැ. තේරුණාද? ඒ කියන්නේ හැම කෙනාම කාලේ නාස්තිමක් විතරයි වෙන්නේ. ආයෙත් ඒකම තමයි. ඔබට මේ ගේ හදාගන්න පුළුවන්. ඔය ගෙයින් එළියට ඔබට ඇඟිල්ලක්වත් තියන්න අවසර නැහැ. ඒ අවසර ගන්න සෑම කෙනෙක්ටම මුදවන්න වෙනවා. බලන්නේ සබාවදම දෙන පණිවිඩය මේ විදිහට කියන්නේ. ඔබට වැන්නේ එළිය කුල් කරන්න.
පරිබාහිරව යමක් කරගෙන කිරීම දුකින් නිදහස් වීමට සම්පූර්ණ බාධාවක් පමණයි. එන්න තේරෙනවද? ඒ නිසා මේ පිටු මේ මේකට මේ ඉන්ටර්නෙට් කරන වසන්ත සමයද? මොකක්ද මේ කියන්නේ? සිංහල කියන්නේ මොකක්ද? සීතේ. මේ සීතේ ඔබේ ගේ විතරක් වෙනස් කරලා. එළියට අත තියන්න යන්න එපා. ඒක ඔබට අයිතියක් නෑ. ඔබ එහෙම අයිතියක් නැති දේවල් වලට අයිතියක් කියපාන කියොත් ඒකේ මහන්සි මන්තා දුකක් ඇරෙන්න කිසිම දෙයක් ඔබට ඉතුරු වෙන්නේ. හැබැයි අවාසනාවකට අපි හැමදේම එළියට යන්න තියෙනවා. අපේ ගේ ගැන කවුරු බලාගන්නේ? සබාදාපේ ඒක අපි ලස්සනට කරනවා. නමුත් පින්නතුනේ අපි හිතාදාගෙන ඉන්නේ අපි අනිත් අයට ඇවිල්ලා කරනවා. අපි අපේ අතුලාන්නේ හදන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක හේතුවක් තමයි මේ වේදනාව ගැන හිතගෙන තියෙන අනවබෝධය. මේ අපි තවත් ඒ අනවබෝධය කවුරු කියලා බලමු. බලමු. දැන් පිළිවෙල කියාවුද මම ඇවිල්ලා ආවා කියලා හිතන්නේ උපකල්පනයක්. හොඳ එහෙම කරන්නේ. කියාවුද ඇවිල්ලා මේ පිළිවෙලට පේනවා මම කාර්යයෙන් ගෑල් ළමෙක් එක්ක යනවා. 10 ගෑල් ළමෙක් එක්ක සම්පූර්ණ ෆොටෝ ගහලා ඉවර වෙලා Facebook දාලා කවුද මට මෙල්බර්න් වල මේ අවුරුද්ද ආරාධනා කරන්නේ? ආරාධනා කරයිද මොකද? ආරාධනා කරයි. කවුද මාව ගෙන්නව ගන්න? එකෙක්වත් නැහැ. හරි කවුරු හරි කියලා කොහොමද පිටුදින් බොක්කේ බ්‍රෙඩ් එක ගෙන්නවද කියලා කියමුකෝ. කවුද ඉන්නේ බණහන්? කවුද ඉන්නේ ධර්ම ඉගෙන ගන්න? එයිද? එනේ කෙනෙක් ඉන්නවා නාදස්සල් බලන්න. එනවද? හදවතට ආවම කොහොම එනවද? අම්ම එනවද? එන්නේ. එන්න බෑනේ. ආරයි. මාන දෙවියන්ගේ විතර වාඩි වෙලා ඉන්න. කවුරුවත් එන්නේ නැහැ. හදිසියෙන් දාන ගෙනාවක් ආදරේ ගෞරවයෙන් බෙදලා ඇවිත් ඕන නිසා බෙදලා කාපන් කියලා ඇයි. දාන ගෙනාව දෙයි පොඩි හරි මොනසරවත් තියෙන නිසා. හැබැයි තව මොකක්ද අනුපදයක් කියලා නැත්නම් බැඳ තරහට තමයි ඇදලා යන්නේ. ඒක අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක්. මම කියන්නේ එහෙම වෙන්න එපා කියන එක නෙවෙයි. ඒක තමයි ලෝකස් සබහ. ඒක තමයි ලෝකස්. ඊළඟ පිටතේ ඒක පැත්ත. දැන් මේ පිටුතු කොහේ හරි යනකොට මේ පිටුතු කොහේ හරි යනකොට මොකද වෙන්නේ? අපි දකිනවා මිනිස්සේ කාත් එක හරි ගහ ගන්නවා. එයා ගහ ගන්නවා අපි දකිනවා. එච්චර අපි දකිනවා. අසෝ නැවත පිටුතුනේ අවුරුදු 5කින් හම්බුනාට පස්සේ ඔබට පේන්නේ ඔහු සත්ගුණවත් මිනිස්සෙක් කියලාද මහා දාර්ශනිකයෙක් කියලා. එහම අවක්ම නවක්ම. ඔබට ඇත්තටම කල්පනා වෙන්නේ මොකද මිනිස්සෙක් කියලාද? එහෙම නැත්නම් මහා දාර්ශනිකයෙක් කියලා. මගේ හිතට දැනෙන දේ විතරක් කියන්නේ. ධර්මයේ හොට ඕනේ නැහැ. මොකද? දාර්ශනික. මට දවසක් මේනවා පිටුතුනේ ගෑනු ළමයි එක දවසක් යනකොට එක කොල්ලෙක් එක්ක යනවා ඊළඟ දවසේ ළඟ කොල්ලෙක් එක්ක යනවා ඊට පස්සේ තේනවා අවුරුද්දකට පස්සේ මෙහෙම මහසෙනවා බට මතක් කරන්න පුළුවන් ඔක්කොම කරලා බැරිුණා කියලාද එහෙම නැත්නම් සත්පත්තිනේ මෙහෙම මහසෙනවා කියලා මොකද ඊට ඔක්කොම හිතලා ඉන්නේ මොකද ඔක්කොම ආපෝ කල්පනා කරන ඔටෝමින් දෙන්නේ මොකද අපිට ගෙලින් මේවා හරි දැන් කළා මේක එහෙම තමයි අවශ්‍ය ඒක මම හොරක දිනවා මේ කතා හදවතට දැනෙන දේ ඒක එහෙම තමයි ඒක තමයි ලෝකස් ස්වභාවය මේ මල්ලේ කියන්නේ මොකද මේ මල මොකක්ද මේකට කියනවා මොකද්ද නපුරු මල මොකද්ද කවලම් කරන්නයි කියන්නේ මේකට. අම්ම මොකද කිව්වේ? කිසාන්. මොකද කියන්නේ ඉතින් දෙයියන් කාටද තියෙනවද? ඈ? කිසාන්ති. මොකද? කිසාන්ති. මොකද? තාරයන් කියනවා කපුරුනේ. ඒ වගේ තමයි. කවුද අපිට මේකට කපුරු මලක් කිව්වේ? කවුද අපිට මේ කපුරු මලක් කිව්වේ? ඒ දැන් මම කවුද නම කියලා දුන්නා.
तो कितना kan ay kan kau dah ada dan masa kan orang itu ini apa itu malam आने का हमारे बोर्ड के तरह हम चलते हैं हमारे बोर्ड के कारण क्या दिल दिवाली तक और क्या दिल का इधर बाहर है ना ये मतलब तो कितना में अभी ना मेरे को देखा गाना ये मेरी तो दाम में नाम दाम बता के मांगे नहीं के बाद जी के लेकिन एक आता हम दाम में मेरे को खाओ दे हम खेल दूँ एक को वो काटे थी ना बोर्ड देखे एक को रहता मेरा टाप के नहीं रहता पे तारीफ और क्या देंगे तो मेरे वाला को बात नहीं मान मेरे पास एक कब लो हम दांत में आता नहीं ना मेरा एक आध देवार की इधर भी तो मामले कोरोना की तो एक बात क्या है खाओ देखो क्या मदाद में लूंगा से आना तेरा जब ये ना जब मैं बेबी न तो मेरे की हम तो निकाल जा हम तेरा भी ना नहीं ऐसा बोला मैं हमारे लिए आप अभी बंदी का हाउस डालने हाउस अपने में डालने इधर से अपने जीवित है मैं भी मतलब मतलब दारू ये समाहार दारू में सूरज के डालने तो ये है क्या अनुवाद मैं भी तो ये है को मतलब क्या लगे सूरज इंग्लिश क्या अनुवाद ब्रो आरोगी ने तो ये में तब एला नहीं डालनी उनसे सूर्य कोड तेरे ने कुछ वैसा आई और दहाय तो कोई लावा और सूरज बैठला दिया तो नुमा दिया नहीं बैठला दिया नहीं किसी क्या नुमा तो किसी बालन यही मतलब है तो बोले एला में उनकी काले में इकट्ठे क्या दे नुमा मेघ तो मैं यक्ष्य आगे या itu bahasa mereka tu pohon tiang itu pohon itu yang kaya tu begini, yang siapa? Nanti kita tu dewiam ke ya tu, ya ada tu orang yang politik ada tu tiada yang lagi hamila mata tu memang dewiam ke, kami itu tu begini deh kan? Ini sah api itu tu ni amat ni kemana kan? Api itu lagi ke penat lagi makin. Dan ini tu mah Melbourne tu lagi nong kata nanti हारेंगे किसी त्यागा किसी आसान न्याय निकाला देंगे ना ऐसा आप इन्होंने එහෙම සම්මතයේ තියනවා ආමුදුරන මා කියන්නේ යන්න හොඳ නෑ ගියොත් ඒක හරිනේ ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ අපිට ඒ වගේ ආමුදුරනවා වැඩන්නේ හරි ගැත්තේ කියලා කවුරුත් මේක ප්‍රශ්නයක් නෑ අර එකෙක්ටාගේ අනුකම්පාවයි කරුණාවයි කියලා ගන්න දුන්න ටිකක් ගන්න තිබිලා ඒකට පිටු මේක සමාජ සම්මත අපේ අමුණත් ඔබ තමයි ඉතින් දෙයක් नमूद आपने पहले आपने हिताने में लोग ये आओ दी खाली से इधर एक पास की लोग दिन दूसरी है एक पाए बावड़ा कर मत बाला तो मैं क्यों दावा की दावी नहीं कर और उधर काली सिद्ध बेचे तब मैं भी लोग मैंने में होते हैं ना तुम मेरा कोटे माँ मित्र वाहन के ना प्यार की तरफ उधर बावड़ा दिया और डाल दिया तब मैं भी लोग यहाँ बता कर रहे हैं ये लाइक तारे कथा कर पैकिंग नो राइट टेक क्या हुए पीनो मैं भी तो तुम वड़ा पर बदले दैट पैकिंग क्या इलाज पे पैकिंग अब मैं एक में जाऊँ मत आ रहा है मालूम क्या लड़ रहा है लबड़ा उधर खाओ दे माँ वड़ा पार्टी की बात तेरी मगे तो टिकट रोड तरह में तेरी कर रहा है इधर माँ इलाका दास मेरा की लबड़ी तो कराना पड़ा 10,000 आड़ा उत्तम करना तो मैं किसी वगैरह के पास गया अवे बतिया नहीं का हमें फिर मांगे टिकट के अलग ही देने और तरह का टिकट असवाल नेता मुद्दा दिखती है ना अलग ही दे ये तो दैट का पालन की दावा से बात महामूल है कौन है महामूल इतनी काले बड़ा एक आधा लगा बिगाड़ अब इतना का होते बेबी में तो नहीं देते आपको माँ माता के जवाब में बातें और मेडिटेशन है की अमेजिंग देखते हो ना रे मेरे लोग एक साथ कि मैं तुम्हें वही आकार है अभी हम दिया मुझे तो जैकेट बस एक ही तमें अभी आओ एक मेरा नाम साथ या तीन नहीं कराने का साथ एक साथ
මම ඕක දානවා. දාන නිසා හරියම බිස්කට් වලට එන්නවනේ දෙගුර වහලා. ඉන්න පහත් කරගෙන. ගොටුවක් දාක් එල්ලගෙන ආවට. එහෙනම් දෙවියන්ට මැරෙනකම් මා මතක් වෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා සුවපත් වේවා උපාසක අම්මේ උපාසක තාත්තේ කියලා ඇදලා ගාට කතා කරලා මේ යවුවන අපේ නෝටිත් ඔක තමයි මතක්. දැන් මාව මතක් කරනකොට මොකද මතක් වෙන්නේ? ඒකනේ. මුලින්ම කාටහරි ඔබ දන්නව හොඳට ඇමතිවරු. ඇමතිවරු ටෙක්නික් එක දාන්න. ඒ නිසා අපි සුදු කාගේ දාවට යන සුදු ඇදලා ඊළඟ ප්‍රාණික දෙයක් තුනක් අරගෙන ඊට පස්සේ නවුගුණ වල උත් අල්ලගෙන තමයි යන්නේ. ඒ පළවෙනි වතාව කීම දැක්ක මිනිස්සුන්ට දෙන මහා කික්ලිය. ඊට පස්සේ මීඩියා try කරන මුලින්ම try කරන්නේ මොකද්ද? අර පිටුරුපේ හදන්න. ඒ තමයි මුලින්ම මහින්දරාජ පස්සනාත් කියලා දරුවෙන් බඩ ඊළඟ මැරෙන අපේ ඡන්දය හම්බ වෙන සුබ. ඒක තමයි පින්නතරේ ඇත්තම කතාව. අපි මුලින්ම ඒක ලස්සන සංසිද්ධිය මේක තමයි අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන තව උගල පෙන්නන්න. මේ පරිවාරය අපේ ජීවිතයක් නෑ. අපි රොස්සේ ඔන්නෝම සබාවක් අපේ තියෙනවා. අපි කවුරු හරි පළවෙනි වතාවට තේරුම් ගන්න අවස්ථාව. අපි ඒකට කියන්නේ හඳුනා ගැනීම කියලා. මොකක්ද ඒකට කියන්නේ? ජීවිතේම කියන්නේ සිත් පහළ වීමක්, හිතගන්නේ අරමුණක්. ඒ අරමුණ විඳින ස්වභාවය, වේදනාව, ඒ අරමුණ හඳුනා ගන්න ස්වභාවය කියන්නේ පාලියෙන් උගත් සංඥා. මොකද කියන්නේ? සංඥාවේ තේරුම අරමුණ හඳුනා ගන්න ස්වභාවය. මොකද සංඥාවේ තේරුම පිළිතුරේ අරමුණ හඳුනා ඉංග්‍රීසියෙන් කියන identify කියලා. මම දන්නේ නැහැ හරිද කියලා අහලා තියෙනවා. ඒක හරියද? එයා හඳුනා ගන්නවා කියන්නේ. පිළිතුරේ අපි ජීවිතේ යම් වස්තුවක් යම් පුද්ගලයෙක් යම් දෙයක් ප්‍රථම හඳුනා ගැනීම සලකුණක් වශයෙන් තියාගන්න. මොකක් වශයෙන්ද තියාගන්නේ? සලකුණක් වශයෙන් තියාගන්න. අර මේ පිළිතුරු කියාවොත් මම සලකුණු කරේ. අනේක තියාගෙන ඒ සලකුණට අනුව තමයි බොහෝ විට පින්නතුනේ ඒ දේ බලන්න මේ කපුරු මල. දැන් මේ පින්නතුනේ මේ අම්මට හරි මෙයාට හරි මේ නෝටි මේක කපුරු කියලා අපිට කිව්වා. ඊට මේ මල දැක්ක වෙලාවට අපිට මතක් වෙන්නේ මොන මලේ කියලාද? මේකට අපි පුස්තිකාලේ කිව්වට අපි නොදෙන්නේ මේකට කිව්වනම් බාබඩේසියා කියලා. එහෙනම් මේක දැක්කම මතක් වෙන්නේ මොකද්ද? බාබ. එහෙනම් මොකද ජීවිතේ පුංචි ළමෙක් මේක දන්නේ නැහැ. නමුත් ජීවිතේ පළවෙනිම හඳුනා ගැනීම පිළිබඳව මොකද්ද? සලකුණක් වශයෙන් මම කියනවා. මොකක් වශයෙන්ද කියන්නේ? මාක් එක. අපි දන්නවා කැලවල් වල යනකොට පිළිබඳවනේ නොදන්නා කැලේක යනකොට අපි කොළ කැලේ කඩ දායි. ඒකම සලකුණු කරලා යන්නේ. ඒ පාරේ ඉන්නේ. ඒ වගේ තමයි ජීවිතේ පළවෙනිම හඳුනා ගැනීම පින්නතුනි සලකුණු මොනවද ඒවා? ඒව ඉරේස් කරන එක ලේසි නෑ. ඒව මකණ එක ලේසි දෙයක් නෙවෙයි. මම ඒකට උදාහරණයක් කියන්නම්. අපි මුංචි කාලේ මේ පින්නතුන්ට කොල්ලෝ කියන්නේ දරුවෝ පුතු පොඩි කාලේ ගින්දර අල්ලන්න යනවා කියන්නේ පොඩි කාලේ දඩාගෙන අම්මා කෝ බලන්න පුතාලා ගින්දර අල්ලලා දෙන අම්මලා තාත්තලා අල්ලලා දෙනවද කවුද? මම හරගම මේක කිව්වම තාත්තා කෙනෙක් කිව්වා මම නම් අල්ලන්න දෙනවා. මම කොහොමගේ තාත්තා මිනිත් එකම එහෙම කවුරු අම්මලා තාත්තලා අල්ලන්න දෙන්නේ පොඩි එකා කෙනවද කියනවා. ඒ කොළ යන්නේ වරක අල්ලන්නද නැද්ද? මම මතකයි යන්නේ මම. ඊට කොහොමද අම්මට අමතක වෙච්චලා ගිහිල්ලා අල්ලලා ඇයි උයි ගන්න. ඊට පස්සේ ක්‍රීම් ගාලා තෙල් ගාලා බැඳලා දිනු. ඊට පස්සේ කියන පුතේ අල්ලපන් කින්දර අල්ල. ඊට පස්සේ දැක්කලා අම්මා කියන පුතේ කින්දර අල්ලපන් දුවල්ලයි. ජීවිතේ ඇයි ජීවිතේ පළමු සංඥාව දැනගත්තා මේක අල්ලන්න සුදුසු දෙයක්. සමාජයේ පාඩකට බයයි. කින්දර කෙසේදත් ඒ කින්දර රසුනේ ඇති කින්දර අතනත් තු අල්ලන්නේ පුතු අයින් කරන්න අපි මෙතන කින්දරක් ගෙනත් දෙනවා. ඒක ඇත්තටම ඇල්ලෝ පිච්චෙන්නේ. හොඳට දැල්ල විහිද නිල් පාට කහ පාට වෙනවා. කවුද අත පිංගින් තියාගන්නේ? ඒ කවුරුත් තියාගන්නේ. ඒ ජීවිතේ පුංචි කාලේම සලකුණු කරගත්ත මේ වගේ දෙයක් ඇල්ලිය යුතු දෙයක්. අදට කින්දර දැක්කොත් වෙනවා පරක්. මේක තේරුණානේ? එහෙනම් මේ ආකාර ජීවිතේ පළවෙනිම ගන්න සංඥාවක් පිළිබඳ සලකුණු වශයෙන් තබා ගන්න. මොකක් වශයෙන්ද තබා ගන්නේ? එහෙනම් අපි කවුරු හරි පිළිබඳුනේ අලුතෙන් හම්බ වෙන්නේ යනකොට කොහොමද යන්නේ? හොඳට පිළිසු. හොඳට තිතට සම්පූර්ණ ක්වොලිටිස් එක්ක
මොන පොලිටිකල් තුනක් ගෙදර පාස් කරන්නේ පොලිටික්ස් කියන විදිහට යනවා. දැන් ජීවිතේ ඉවරනකම් බොහෝදුරට ඔය දැන් මේ හැම කෙනාම ඒක තමයි try කරන්නේ. අත කතාව තමයි. දැන් මම හම්බුනා මේ පිටු try කරන්නේ ගෙදර වගේ ඉන්නද? අපේ හාමුදුරුවනේ මම ලතුරක් කියලා බොන්නේ මම සත්‍යමාන වාසිකාවා. ඒක දෙන්න කරන්න try කරනවා. ඔව් අදිසියන ගෙදරකට ගොඩ වුණොත් කියන්නේ නැත්නම් ගෙදර වහල් උඩ යනවා. නමුත් අපි කවුරු හරි අලුතෙන් හම්බ වෙච්ච ගමන් කොච්චර ලස්සන ප්‍රතිරූපයක් හදන්න try එකක් දෙනවද කියලා කල්පනා කරලා බලන්න. full try එකක් දෙනවද නැද්ද? full try එකක්. මේ හොඳ කොච්චි කරල් වගේ. නමුත් පුදුමාකාර ඒ වාක්‍ය මෙවත් හන්දෙක නිකන් මේ බැලියට එනවා. අපි හැමෝම ළඟම කියන්නේ බැරි අපේ අම්ම ගැන කියන්නේ. අපේ අම්මට කිව්වද අපි ආගේ කල්පේ ආවම අපේ අම්මට උට මංගලක් වටින්නේ. ඒක. හැබැයි දවස් දෙක තුනක් ඉරලා ගෙදර එන්නේ. පළවෙනි දවසේ ආව කෑම දීලා අපි උදේ කියලා මටත් වඩා හොර සැලකි. හැබැයි දවස් දෙක තුනක් හතරක් පහක් එන්න හදනකොටම තමයි තේරෙන්නේ. අයිත් මේ ගෙදරට අඩිය තියන්නේ නැත්නම්. ඒක. ඉතින් ඔහෙම තමයි නෝ අපේ අම්ම ගැන මම නේ දන්නේ. මේ අම්මලාට ගෙදර මිනිස්සුව දරුවෝ දරුවෝ නැති. තාත්තලා ගැනත් එහෙම තමයි. අවුල අපි සම්පූර්ණ පුරුදු එකක් දෙනවා ජීවිතේ මුලින්ම කවුරුහරි හම්බ වෙනවා හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන. මොකද ඒක එයා අල්ලගත්ත ජීවිතේට එයා හිතනවා මන් දිහා එයා මේ විදිහට බලයි කියලා මොරෙත් මේගොල්ලෝ දන්නවා. ඉතින් අපි හම්බ වුණා මට නම් ඒක අලුතෙන් හම්බ වෙන ඕන කෙනෙක් මම ස්ටඩි කරනවා. මොකද වෙන්නේ හම්බ වුණා පුදුමනේ බල සද්දාව බේරෙනවා. रात एक में क्या बोल मनोहर इल्ला उन्हें हिंदी में इनका ये तो मैं कहता हूँ एक साथ तो आप यहाँ के जीवित मुड़ी में हमने हमारा करोगे दिमाग में मतलब अदासा तीन आने को ट्राई करते हैं बड़े दिला तरह की तो तीन आने पहले में तभी जानो हो अभी क्या मनोहर को तभी नहीं कि आप यही थे ये होती है वाले रहते ඒක පිටුතුනි ඒක හේතුව මොකද්ද සංඥා කියන වචනේ තේරුම හඳුනාගෙන ජීවිතේ මුල්ම හඳුනාගෙන ඊපස්සේ තියාගන්න සලකුණු වශයෙන් සලකුණු වශයෙන් මම තව උදාහරණයක් කියන්නම් හරි මේ ඩොක් කරගන්නවා මේ හරි පාරේ ඉන්නේ කල පැත්තකින් ගියා එනිසා පිටුතුනි ඊළඟ දේ තමයි මොකද්ද අපි මෙහෙම කියමු අපි අත්ත කතා කරමු දැන් මේ පින්නතුන්ට අනුව දැන් මම අවංකව කියන්නේ සම්පූර්ණ කාන්තාවක් ඉන්නවා එයාගේ සර්විස් එක තමයි ගන්න අවුරුදු එයාට මේ පින්නතුන් කියන්නේ හෙට රහත් වෙන්න පුළුවන්ද බැරිද දැන් මගේ ධර්මයේ ඉන්නේ අවංකව කතා කරමු උගුරටම රාගේ කරන්නේ මේ පින්නතුන්ට අනුව ඒ කියන්නේ මේ ලෝකේ වැඩි මිනිස්සු යා රහත් තුනේ කො පිළිගන්නේ. කවුරු පිළිගන්නේ? ඒක පිළිගන්නේ. දැන් අපි ගමු මේ ලෝකේ ඉන්න මිනිස්සු 500 600 මරමු කෙනෙක්. ඊයේත් එකෙන් මරමු. ඌ අද රහත් තුනේ කො කවුද පිළිගන්නේ? කවුරු පිළිගන්නේ? ඒකයි දෙන්නේ අම්මපාලි මේ කාලේ රහත් වෙච්ච නැති කොහොමද රහත් වුණා නේද? එතුමියට ගල් ගහනවා මේ සෑම කෙනෙක්. කවදා මෙන්න වල රිපීට් එක අම්මපාලිට ආරාධනා කරන්න ඒක වෙන්නේ නැහැ මේ කාලේ. බැරි වෙලා අඟුලිමාල ප්‍රභාකරන් රහත් නැහැ කිව්වොත් කවුද මෙල්බර්න් රිපීට් එක ආරාධනා කරන්නේ? අපි යෝ අදහස් මේ ගන්න මම කියන්නේ. තෝවාල් ප්‍රභාකරන් කන්ලා ගියා අර වෙල්ල මුල වයිකාව. ගිහලා තායිලන්තෙට ගිහලා පැවිදුණා. ඊට ඔහු කියනවා මම රහත් වුණා. අපි මේ මෙල්බර්න් කියනවායි නෑ මම අවංකව කියන්නේ නෑ ඒක කවදාවත් වෙන්නේ ඒක තමයි ඇත්ත විලාවට පිටු අඟුලිමාල සාමිනාගේ බුදුරජාණන් ජීවමාන කාලේ රහත් වුණේ එහෙම රහත් වුණා නම් බුදුරජාණන් වැඩි කියන උන්වහන්සේ අරහත්ත්වේ කවුරුත් පිළිගන්නේ ඊයේ තමයි ඊයේ මරුවා පෙරීදා මරුවා 900 ගාණක් මරුවා ඉතින් අප්පයගේ කො දහස් ගාණක් කවුද පිළිගන්නේ රහත් වුණේ කවුද පිළිගන්නේ බුදුරජාණන් සම්පතිය හැමති රහත් වෙනවා කියලා කියනකොට සද්දාව නැතිව උඩ දාගෙන යන්න බලපාලා ගෑනුත් එක්ක බුදිය ගන්න අද මේ නටන මනුස්සයෙක් රහත් වෙනවා කියලා කියනවා ඒක බුදුරජාණන් අවස දෙකුවා අවස රහත් වෙනවා
මිනිස්සු පිළිගත්තේ නැහැ. ඒ වෙලේ හැමෝටම හැම වෙලාවෙම ඒ කාලේ මිනිස්සුගේ සද්දාවට කියන ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරුවෝ කියන වචනයක් පිට වෙනවා නම් මේක බොරු කරන්න බලන්න. එකක් බොරු කරගන්න තමයි හැමෝම try කරන්නේ. සුණක්වත් ඇතුළු ඔක්කොම. අරම කිව්ව ගමන් ඒක ඇහින්නේ හැමෝම කියාගෙන අන්න අද ගෞතමයන් කිව්වා අන්න අද මේ සංගති රහත් වෙනවයි අවසන් රහත් වෙන යන්න බලන්න දැන් මෙයා පණ ගන්නවා මෙන්න ඩීජේ යනවා අර මෙයා රහත් වෙන්න පුළුවන් මේ කියලා කියනවා. අද දවස් අපි හෙට බලමු මෙයා මේක කරනවද නැද්ද කියලා හෙට එතකොට ගෞතමයන්ගේ වචන ඉවරයි කියලා කියන්නේ. ඇයි? තම මිනිස්සෙක් බලන්නේ ඊට කලින් යා දැකපු මොහොතේ තියෙනවා. ඒකලෝ තේරෙන්නේ? කියන්නේ පණිකරම බලන්න නිත්‍ය සංඥායි. මොන සංඥාවේද බලන්නේ? ක්ෂණත්‍රේ වෙනස් වෙනවා කියලා කාටවත් අදහසක් නැහැ. නිත්‍ය සංඥාවෙන් බලන්න. නමුත් සංගතිය යමති පින්නතුනේ ඒ නාටිකාංගනාව නටල ඒක අඳුර නටා ගන්න බැරුව මම වෙල්ල මරනවා. මරිච්ච ගමන් හිඳායි නා. අව කාටව ඕන තරම් කියනවා සංගතිය අපිට තරහා ගන්න බැරුව. බුදුරජාණන් වහන්සේ ආනන්දහම මෙතනින් ගියා. අලියත් එක්ක උඩ හිටියෙද්දි තමයි බුදුහාමුදුරුවෝ වදින්න බැස්සේ නැති මිනිහා. ඕස් ගාලා යනවා පපුව තරහා ගන්න බැරි දවස් 7යි එකතු වෙලා. ඒ බැම්ම කොහොමද කියලා හිතාගන්න. සතියකට රජකම දුන්නේ. අන්තිමට හවස ගියා. ගිහිල්ලා බණපද දෙකයි බුදුරජාණන් වහන්සේ කියුවේ කෙලස් ගියත් වෙන්න කෙලස් ටික නිවා ගන්න. තාත්තුනා. අදට ඔහොම සිද්ධියක් නැහැ කියලා කවුරු හරි මම දැන් හරි කවුරු හරි එනවා. මම බුදු කෙනෙක් නෙවෙයි. මම දලාලාකට මම දැන් කියනවා මෙයාට ලක්ෂණය කියනවා මෙහෙම හිතන්න. ඒ පිළිතුරට මේ කාලේ මේ පැත්තේ හැම ක්ලබ් එකකටම ගිය 4 පාරක් විතර ඩිවෝස් වෙලා 4 දෙනෙක් විතර ඕස්ට්‍රේලියාව බැඳ කෙනෙක් කියලා කිව්ව මෙහෙම ලංකාවේ ඩයල් ඉන්නවනේ මේ පැත්තේ. එතකොට පිළිතුර කියනවා මම කිව්වා අද අවස්ථාව ඇවිල්ලා අන්න මෙයා මග බලලා බලලා ගියා කියලා. කවුද පිළිගන්නේ? කවුද පිළිගන්නේ? මට කියනවා අමුතුරු රවටි ලෝක කියන කාරණා මොකද කියන්නේ? කියනවද නැද්ද? වෙලෙහිද පිළිගන්නේ? හේතුව ඔබ ඊට කලින් ඔහු පිළිබඳව දන්න සියලුම සංඥාවන් ඔබ භාවිතා කරනවා මට ඔහු ගැන වැරදි කියලා කියන්නේ. නැද්ද? මම මේ විදිහට කියන දේ තේරෙනවද? අඟුලිමාල ස්වාමීන් වහන්සේටත් ඕක වුණා. උන්වහන්සේ පින්නතුනේ බුදුරජාණන් මේ කතාවම ඔබ දන්නවනේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ වෙනස් වෙච්ච තැන. ඊට වෙනස් වුණාට පස්සේ ඔතන රජතුමාට හිඳාඩි දැම්ම බුදුරජාණන් වහන්සේ ආවට පස්සේ. ඇයි? හිඳාඩි දැම්මේ? දැන් අපි අපිට මොකක් හරි කරන්නේ ඒ තරම් පෞරුෂත්වයක් තිබුණා අඟුලිමාල ස්වාමීන් වහන්සේ. එන රජා බය වෙන්න එපා. මෙයාගේ කාටවත් කිසිම හානියක් දැන් මුලින්ම පොරොන්දුනානේ බෝහාරගෙන වගේ මොකද දාඩි දෙනවා කියන නිසා දිගටම දාන්න. ඒ උන්වහන්සේ පිටපාතේ වඩිනකොට ජේතවනාරාම ඉඳලා කීදෙනෙක් ගල් ගැහුවත් අපේ අම්මා මරුවා තාත්තා මරුවා මෙන්න මිනි මරුවා යනෝ කී ගන්නේ. හැමදාම සිදුවට ගැටෙනවා. හැමදාම පාත්‍රයෙන් ගැටෙනවා. උන්වහන්සේ නිකලස් කියලා බුදුරජාණන් වහන්සේ හැමදාම ධම්සභා මණ්ඩපයේදී කිව්වා. අව කවුරු සද්ධාව තියන අය වෙන කිසිම කෙනෙක් ඒක පිළිගත්තේ නැහැ. උන්වහන්සේට සෑහෙන ගල් පාරවල් ගහලා. අවුත් උන්වහන්සේ ඊට පස්සේ කිසිම කෙනෙක් එකම ගලක්වත් උස්සලා ගහලා නේ. අවුත් එකල පින්නතුනේ හැම මිනිස්යාට බොහෝ මිනිස්යාගේ හිතේ දුරින් නරවරේ කියන අදහස. උන්වහන්සේ ගැන කලින් මිනිස්සු දැනගෙන හිටියේ නරේ කියලා. නමුත් පින්නතුනේ එක ශරත්‍රේම කල්යාණ මිත්‍රයෙක්ගේ හම්බවීම මත මුනිවරයෙක් වුණා. සැබවින්ම ඔහු මේ මොහොතේ මුනිවරයෙක්. නමුත් අනිත් හැම දිනාටම තාමත් කවුද? ඒකට වාක්‍යයක් කවුද? සංඥා. කවුද වගේ කියනවනේ? සංඥා. පූර්ව සංඥාව ගන්න තමයි බලන්නේ. එහෙමද නැද්ද? එනිසා පිළිතුර අපි දැන් බලමු. ළමයි කොටේ ගෑල් ළමයි කියනවා. ඒ ගෑල් ළමයා පොඩි කාලේ තැරෙලා ඉන්න. ඊට පස්සේ ලොකු උනත් තමන්ගේ පුතාට කතාද බංගල දෙනවද නැද්ද? දැන් පාසල් ගිහිලා සිල් ගන්නවා, බණ අහනවා. මොන අපේ තාත්තයි කියන්නේ ඔබිත් එක බලව ඔබි දැඟලිල්ල කියලා කියනවද නැද්ද? නැත්නම් ඵලයක් කියලා කියනවා. ඒක කියන්නේ හිතලා බලන්න. ඒක අපිට අනුව මිනිස්සෙක් වෙනස් වෙන්න පුළුවන්කම නැහැ. ඒ හේතුව මුලින්ම ගන්න සංඥාවට අනුව තමයි මුළු ජීවිත කාලෙම බලන්න. එහෙමද නැද්ද? ඒක තමයි ඇත්ත. නමුත් ඒක ඇත්ත උනාට ඒකාන්තයෙන් ඒක නෙවෙයි. කිසිම දෙයකට නිත්‍ය වාසයෙන් කිසිම මොහොතක පවතින්න පුළුවන් කම නැහැ. මේ පිටුතුන තේරුණා නේද? අපි මෙහෙම බලමු තාත්තා. එහෙනම් අදිස්කරන් නම් මේ පාර මොනවා හරි ගේම් එකක් ගහලා ඉතෝ ඊළඟ පාර ආරාධනා කරනවද නැද්ද? ඒත් නෑ ඒ ආරාධනා කරන්නේ ජාම්බීරකට යන්න. බලන්න පිටුතුන එහෙම. කුඹුරක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? කුඹුර.
මත් පිටුතුන් තියෙන්නේ ඒ කුඹුරේ පිටුතුනි මත ගොයම් හොඳට කිරි වැදිච්ච ගොයමක් තියෙනවා. මේ කුඹුර තියෙනවා. මේ ඕස්ට්‍රේලියාවේ කුඹුර තියෙනවද? තියෙනවද? ඒ ඕස්ට්‍රේලියාවේ කුඹුර මේක ලංකාවේ කුඹුර සඳහන් දැකලා නැහැ. අර මොකද කිරි වැදිලා ලස්සන ගොයම. මෙතන තියෙනවා පිටුතුනි ලව් බර්ඩ්ස් කුඹුර. That's making pamba. Pamba ini outside क्या है ना? बस हमें इंग्लिश क्या? इसके आप लोग क्या करेंगे? Dan ini kurulla කුඹුර දෙයිද නැද්ද? දැන් කිරිවැදිච්ච ගල් කමේ විතරනේ කුරුල්ල රවට්ටන. කවුරු රවට්ටන්නද? කුරුල්ල රවට්ටන. ඉතින් මේ කුරුල්ලට බේරෙන්න මෙතන පබේක් ඉන්නවා කියලාද මිනිහෙක් ඉන්නවා? ඇත්තටම ඉන්නේ කවුද? නමුත් කුරුල්ලට බේරෙන්න කවුරුත් නැහැ කියලාද? මිනිහෙක්. ඉන්නේ පබේ දැක්කේ මේ පිටුතුත් දෙනවා. වෙන විදියක්. දැන් මේක ඇත්තටම වෙන සතර මහා ධාතු වලද කපුරු මලද? ඇත්තටම මේක සතර මහා ධාතු වලද කපුරු මලද? එහෙනම් දකින්නේ. ඊයේ ධාතු වල දකින්නේ. ඉන්නේ අපි දැක්කේ. එහෙනම් පිටුතුනේ කුරුල්ල විතරයි දරවටේ. මේ හැම කුරුල්ලෙක්ම කිරිල්ලියම හොදටම හැමෝටම රවටනවද නැද්ද? මේ පිටුවාසේ මෙතන වැඩ ඉන්නේ කවුද? කවුද වැඩ ඉන්නේ? අත්‍තරම ඉන්නේ බුදුහාමුදුරද පඩවි ආපෝ තේජෝ ආයෝද? කියන්නේ. අපි දකින්නේ ඉන්නේ පබේ දැක්කේ මේ පිටු තේරෙනවා නේද? එහෙනම් පිටු උදේ නැගිටලා හැන්ද වෙනතුරු රවටනවද නැහැ? උදේ නැගිට වෙලා මේ දැන් මේ ඕස්ට්‍රේලියාවේ ගියාම සාලේ වැදේ කුස්සිය තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් පිටවා මුදේ මේක මොනවද? ආටි පේනවා, මුට්ටි පේනවා, දාන මොකද? අවන්නික පේනවා, දෙන්නත් පේනවා, ඇඳි පේනවා. දැන් ගියාට පස්සේ කබ කඩාගෙන මේ මිනිස්සයාත් වෙනවා පේනවා. ඊළඟ නැගිටින ගියාම අපිට අවුල පේනවා, මේස පේනවා, ලාම් පේනවා. දැන් කාර් පේනවා, ටයිල් පේනවා, ලී පේනවා, හීටර්ස් පේනවා. ඕන පේනවා. කොහොම සතර මහා ධාතු ඇත්තමයි නම්ද? නමුත් අප සතර මහා ධාතු වලින් නනවද? එහෙම නැත්නම් ඇටි ගෑරි මේස පොට්ටු කරබොත් යන්නේ කුස්සිය එන්නේ. උන්වතර. ඇත්තම සබයිම සතර මහා ධාතු හොදලා ගන්නවද? එහෙම නැත්නම් ඇත්තම මේ නමින්ම හොදලා ගන්නවද? එහෙනම් අපි උදේ ඉඳලා හැන්ද වෙනතුරු රවටනවද නැද්ද? ඔකයි බුදුහාමුදුරුවෝ. උදේ ඉඳලා හැන්ද වෙනතුරු කුරුල්ල විතරක් නෙවෙයි මමයාට රවටන්නේ කවුද? හියුමන්ස්ලා. ඊළඟ දෙවියෝ. ඒ අය. බ්‍රහ්මයෝ ඔය හැම කෙනාම ඉන්න තුනේ ධාතු එක් එක් ස්වභාවයට රවටන්නේ. මේ මොකද්ද මේකට කියන්නේ මොකද්ද? අලන්න මාට රවටුණා නදී මල් පෙත්තට මේක සතර මහා ධාතු කියන කාටවත් මෙහෙ දෙන්නේ. එච්චර මලට රවටුණා. ඊළඟ පෙත්තට ඉස්සෙල්ලා අපට රවටනවා පස්සේ දුකට රවටනවා වගේ තමයි. ඔය ජීවිතේ ඔය විතරයි. මේ අපේ තියෙන බලෝ මේ කිව්වොත් කාටවත් දෙන්නේ නැහැ මේක සතර මහා ධාතු ටික කියලා හිතනවාද මයික් එකක් කියලා හිතනවා. අතරම මෙතන තියෙන සතර මහා ධාතු ටිකට මයික් එක. ඒ ජීවිතේ රවටීමක් මුළු ජීවිතේම මොකද්ද? ඒක උඩ මාතෘකාවක්. ඒ රවටෙන්න උදව් කරන්නේ පූර්ව සංඥාව. මොන සංඥාවද උදව් කරන්නේ? පූර්ව සංඥාව උදව් කරනවා. ඒ නිසා අපිට මේ ලෝකේ සතර මහා ධාතු පේන්නේ. අපිට මල්, ගස්, කොළන්, ධර්මශාලා, ලී, කැබලි හැමදාම පේනවා. ඒ හැමදාම අපි හඳුනා ගන්නවා. ඒ හඳුනාගෙන බුදු අපිට අදහසක් වෙන සියල්ල නිත්‍යයි කියලා හඳුනාගෙන ඉන්නවා. ඒක කියන්නේ නිත්‍ය සංඥා. මොන සංඥාද? නිත්‍ය සංඥා කියන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. වාදේ කරපිනතුනේ
දැන් අපි හිතමු මේ බුදු පිළිම වෙනස් වුණා කියලා කාටද දෙනකොට කාටවත් දෙනවද? කාටවත් දෙන්නේ. නිත්‍ය සංඥාව කොහොමද? මොන සංඥාවද පවතින්නේ? නිත්‍ය සංඥා. මේ පිළිතුරු විතර ඊතර මම මෙතෙන්ට වෙනස් වෙලා කියනවා. වෙනස් වෙලා කියලා නේද? මේ පිළිතුරු ඉතින් මේ උගන්වන්නේ සාමීන් වහන්සේ නමද නැත්නම් මොකෙද? එතන මගේ ශරීරය ඇතුළේ තියෙන මොකක්ද? පඩවි ආපෝ තේජෝ. දැන් මට ඒක මම මෙතනට මේ සතර මහා ධාතු කියලානේ මෙතෙන්ට. දැන් මේ පිළිතුරු අහලා තියෙනවානේ. මගේ ශරීරය ඇතුළේ තියෙන සතර මහා ධාතු. ඒ කියන්නේ පඩවි ආපෝ තේජෝ වායු රූප එකතු වෙලා හැදලා තියෙනවා. එතන පිළිතුරේ මලමිණියක් කියන්නේ මොකද්ද? මලමිණියක් කියන්නේ මොකද්ද? සතර මහා ධාතු. එහෙනම් මාම කියන්නේ මොකද්ද? දැන් මලමිණියක් කියන්නේ සතර මහා ධාතු වල. එතන මාම කියන්නේ මගේ ශරීරය කියන්නේ මොකද්ද? දැන් මම මලමිණියක්ද? මලමිණියක්ද? ඊට සතර මහා ධාතු වලට අමතරව මෙතන තාත් උපදීපති නිරුද්ධ වෙනවා මොකද්ද? විඥානය. මොකද්ද? විඥානය. ඒ විඥානයත් එක්ක උපදින වේදනාව සංඥා ආදී ධර්ම. අපිට රූප ධර්මයේ පේන තියෙන ලස්සන තියෙනවා හැන්සම් එකට ඉන්නවනේ. ඒක මගේ හිත කාටවත් පේන්නේ. මගේ වේදනාව කාටවත් පේන්නේ. මම අර කට්ට කාටවත් පේන්නේ. මම අඳුනා ගන්න ස්වභාවය කාටවත් පේන්නේ. එහෙනම් මගේ ශරීරයේ පේන ධර්ම වලින් ඇඳලා තියෙනවා. අනිත් ඒවායින් ඔබේන ධර්ම වලුත් මේකේ පවතිනවද නැද්ද? එහෙනම් මගේ ශරීරය කියන්නේ ඔබේන ධර්ම වල කියන අරූප ධර්ම. නැත්නම් කියන නාම ධර්ම මොන ධර්මද? ඇත්තට මෙතන තියෙන ඇතිවීම නැති කියන නාම රූප ධාරාවක්ද? එහෙම නැත්නම් සාධිමහතිනවා. නමුත් ඔබට පේන්නේ නාම රූප ධාරාවක්ද සාධිමහතිනවා. වැරදිද නැද්ද? ඉන්නේ මමේ දැක්කේ මෙතන හැම කෙනෙක්ම පිටුනේ සෑම සිරත්‍රයේම ඇතිවි නැති යන නාම රූප ධාරාව. නමුත් අපි අනිත් පැයට වෙන්නේ ඊයේ බණහන උපාසිකාවම ආවද කියලා ඇතිවි නැති යන නාම රූපයි කියලා ධර්ම කරන්නේ. අවදානම් කරන්නේ. ඒක උපාසක. මේකට බය වෙනවා මම ඉස්සරහට තව කියලා දෙන්න. ඒ නිසා අපි නතුනි මෙන්න මේ ආකාරයෙන් බරපතල වැරද්දා ගැනීමට සියලු සත්‍යෝ පත් වෙලා ඉන්නේ. ඒකට සම්පූර්ණයෙන්ම නැතුණත් සියයට සෑහෙන ඒකට උදව් උපකාරයක් කරනවා කවුද? සංඥාව. කවුද ඒක කරන්නේ? සංඥාව විසින් පිළිතුරු මුලින් ජීවිතේ ගන්න සලකුණු ඉරේස් කරන්නේ නැති නිසා අපි පිළිතුරු අනිත්‍ය දේ නිත්‍යයි කියලා දකිනවා. මොකද්ද දකින්නේ පිළිතුරු? සැබවින්ම සියල්ල සම්මෝහන ඉලක්කයට රූපව නාම ධර්ම ගොදුරු වෙනවා. නමුත් අපිට පිළිතුරු එක එක නම් වලින් එක අපි හඳුනාගත්ත නිසා අපිට ඒක නිත්‍යයි කියලා හිතනවා. මොකක්ද කියලා හිතන්නේ? නිත්‍යයි. ඊළඟට තමයි පිළිතුරු දුක් දේ අපිට පේනවා මොකක්ද නේද? ඇත්තටම මේ අපේ ශරීරය ගත්තට පස්සේ ඇත්තටම පින්නතුනි මේක තින්නේ කේසාලෝමා නකා දත්තා සත්‍යෝ මන සංහාර වට්ටි අට්ටි විඤ්ඤාණ මක්ඛාන දයාවේ පාට් බයි පාට් වල එකතුවක්ද? එහෙම නැත්නම් හැන්සම් පොඩි එකක්. ඔව් අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපිට හිතෙනවා ෆොටෝ එකක් ගහුවත් බලනවද? කේස් ලොම් ගෙදා නියම එහෙම බලනවද? වෙඩි පිටි ආවමඩ සිගින් මෙන්න බලපන් ආමුදුනෝ. එයා පිළිවෙල යම්මුමා ආරම්භා. ඒකට අපිට අන්තිම පින්නතුනේ ජරාවේ අන්තිම දුකට අයිති දෙය පේන්නේ මොකක්ද? සබස්. ඒකට කියන්නේ මොකද? සුඛ සංඥා. මොන සංඥාවද? ඊළඟට පින්නතුනේ අසුභ දේ පේනවා මොකක්ද? සුභ වාසි. ඊළඟට මොකක්ද පේන්නේ? හැම මොහොතේම කාටවත් මේ හිතේවත් රූපවලවත් ධර්මයක් කරන්න බෑ. අපි රූපගත පස්සේ කියා දෙනවා. දැන් හිතකට මේ තේරෙන හිතට කාටවත් බලවෑමක් කරන්න බෑ. එකක් සෙනික උපාදිත බංගාස්ථාන බුදු වෙලා හිත වේදනා සංඥා සියල්ල එතනම ඇති වෙවි නැති වෙනවා. උපදිනවා නිරුද්ධ වෙනවා. නමුත් පින්නතුනේ අපිට තේරෙනවා මේවා අපිට අපි හිතන්නේ අපි හිතන තෝරන විදිහට පවත්වන්න පුළුවන් කියලා. අපි ඒක හිතනවද නැද්ද? අපි හිතන්නේ ඒක. මට අපේ ඒකේ අර අපේ ගමසෝ කුසුමාත් කිව්වේ මම වාද්දරල යන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට මොකද අපි හිතන්නේ මේ හිතත් වෙනස් වෙන්නේ නැහැ. හිත මට ඕන විදිහට බලපෑමක් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි හිතේ ගැන තියෙන ආත්මීය ස්වභාවය. මොන ස්වභාවයද තේරෙන්නේ? ආත්මය කියන්නේ තේරුම තමයි ඕන විදිහට පාත්තන්න පුළුවන් කියන හැඟීම. එයා තමන්ට වසඟ කරගන්න පුළුවන් කියන හැඟීම. ඒ නිසා අපි ආත්මීය අදහසක් තියෙනවා. ඒක ආත්ම සංඥාව. ඇත්තටම ලෝකේ තියෙන මොන සංඥාවද? අනාත්ම. එයා පිළිතුරු අපි 100% බොරුවකට ජීවත් වෙන්නේ සත්‍යයකට ජීවත් වෙන්නේ. අට්ට බලමුකෝ.
මොහොතක්ම අනිත්‍යයි. හැම මොහොතක්ම දුක්ඛයි. හැම මොහොතක්ම අසුභයි. හැම මොහොතක්ම අනාත්මයි. නමුත් අපිට නම් හැම මොහොතක්ම නිට්ටයයි, සුඛයි, ආත්මයි. ඕනේ කියන්නේ සංඥා විපල්ලාස. මොකද්ද ඔකට කියන්නේ? සංඥාව සම්පූර්ණ මහත්තාන. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥයන් වහන්සේ භාගතුන් වහන්සේ සම්පූර්ණ ධර්මයෙන් පින්නතුන් අපිට ඉගැන්වුවේ. මොකද්ද? ඔන්න ඔය අපේ සංඥා ඉරේස් කරන ක්‍රමයක්. අපි හඳුනාගත්තු පින්නතුනි අපි මාක් කරගත්ත නිත්‍ය සුඛ ආත්ම සංඥාව වෙනකොට බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වා දුන්න යුනිවර්සල් ට්‍රුත් මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා. ඒ සංඥා විස්තර කරන හොඳම සූත්‍රය මොකද්ද? ගිරිමානන්ද සූත්‍රය. මොන සූත්‍රයද පින්නතුනි? දැන් මේ පින්නතුන් අපි පුංචි කාලේ ඉඳලා මෙතන ඉන්න අය කියලා ඉගෙන ගන්නවා. ඔබම හැමදේම ඉස්කෝලේ ගිහලා ඇති. ඉගෙන ගැනීම කරලා අපිට මුළු අපේ ඉපදිච්ච දවස් ඉඳලා පින්නතුන් මේ මෑත කාලයක් වෙනකම් මේ දාකල් අපි ඉගෙන ගත්තේ සත්‍ය සංඥාද සත්‍ය සංඥා. මොකද පින්නතුන්? සම්පූර්ණ සත්‍ය සංඥා. ගියක් නැති දෙයකට හවුස් කියලා කියන්නේ. මේසයක් නැති දෙයකට ටේබල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපිට සම්පූර්ණ අපි ඉගෙන ගැනීම කියන්නේ සම්පූර්ණ අසත්‍ය සංඥාවලින් පිළිගිය ඉස්සරට යනවා. සම්පූර්ණ අපිට ලෝකේ හඳුනා ගන්න උදව් කරපු ඒ සියලු දේවල් සත්‍යයි කියලා අපි විශ්වාස කරනවා. අපි කවුරු මේවා ලී කියලා හිතනවා මිසක් ටිම්බර් කියලා හිතනවා මිසක් අපි මේක සතර මහා ධාතු කියලා හිතන්නේ. අපිට මේ ලෝකේ ජීවත් වෙන්න පහසුවට විතරක් තියෙන ඕන දේවල් අපි සම්පූර්ණ ඒකාන්ත සත්‍යයි කියලා පිළිගැනීමක් අපේ මනසේ තියෙනවා. එහෙමද නැද්ද? යම් කිසි ආකාරයක ජීවත් වීමේ පහසුවට හදාගන්න නම් සම්පූර්ණ අන්තිමට මොකද වෙන්නේ? පට්ටම සත්‍යයක් කියලා අපි හිතනවා. ඒකයි අපිට වෙලා තියෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ධර්මස්කන්ධයෙන් බැලුවේ අපේ මේ තියෙන සංඥා ඉරේස් කරලා සත්‍ය වූ සංඥාවල අපි පිටවනවා. බුදුරජාණන් වහන්සේ 84000 ධර්මස්කන්ධෙම පිළිතුරු සත්‍ය සංඥා ඉගෙනීම තමයි ඒ තුල තියෙන්නේ. මේ පිළිතුරු තේරුණා නේද? ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආරණ්‍ය ගතවා, රුක්කමූල ගතවා, ශුන්‍යාගාර ගතවා. මොකද කියන්නේ ඊට පස්සේ? රූපං අනිත්‍ය. ඔබ දැන් හිතනවා මොකද? රූපේ වෙනස් වෙන දෙයක්. වේදනා අනිත්‍ය. ඔබ දැන් කල්පනා කරනවා වේදනාව වෙනස් වෙන දෙයක්. සංඥා අනිත්‍ය. ඔබ දැන් කල්පනා කරනවා හඳුනා ගැනීම වෙනස් වෙනවා. ඔබ දැන් කල්පනා කරන සංස්කාර, චේතනාවත් එක්ක හටගත් සියලු දේවල් වෙනස් වෙනවා. ඔබ දැන් කල්පනා කරන විඥාන අනිත්‍ය. ඒ කියන්නේ සිත වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිදාසනේ හැමතැනම තියෙන කල්පනා කරනවා. එයි අපිට එහෙම කියන්නේ. මොකද අපේ චිත්තභ්‍යන්තරේ සම්පූර්ණ සංඥාවක් තියෙන මොකද විපරීත වෙනවා. ඒ කියන්නේ මොකද විලම්භීත වෙනවා. විකෘති වෙනවා. ඒ කියන්නේ මොකද සම්පූර්ණ බොරුවකින් පවතින. ඒ නිසා මෙතන ඉන්න හැමෝම යම් කිසි කෙනෙකුට ප්‍රඥාවක් තියෙන්න පුළුවන්. මෙච්චර බණහන ඒ අපි නිවන් දැක්කේ නැත්තේ කියන්නේ. ඒක අපිට බණ කියන ආයේ ප්‍රශ්නයක් නෙමෙයි. ධර්ම ගන්නනායේ ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නේ ඔබමයි. හේතුව ඔබට සංඥා වෙනස් කර ගැනීම එච්චරක් කැමැත්තක් ඔබ ජම්මලාව සංඥා වෙනස් කරගන්න කැමති වෙලා අවුරුද්දක් try කරවද ඉතින් හැමතිස්සෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවේ පංචස්කන්ධය දකින්න ඔබ පිටු නිවන් අනිවාර්යයෙන්ම මඟපල ලබනවාමයි ඒක කාටවත් මතක කරන්න බෑ ඒකයි ඇත්ත. නමුත් ඔබ කවුරුත් කැමති නෑ පුංචි කාලේ ගත්ත බොරු සංඥා ටික අයින් කරන්න. හවුද කියන්නේ? දැන් මේක ගන්න වෙලාවට සීමාව ඒකත් වටිනවා මොකක් ගන්න නැති කමඩ ඊට පස්සේ කවුරුත් try කරන්නේ හැමතිස්සෙම ගෙවල් දොරවල් යාන වාහන අතර ගන්න සතර මහා ධාතු වල ගන්න. කවුරුත් try කරන්නේ මොකද? ගෙවල් දොරවල්. නමුත් අපේ දකින්න හැමෝම ඇතිලි යන සතර මහා ධාතු එක අරමුණු කරන්න කවුද දක්ෂ වෙන්නේ? හැමෝම කම්මැලි. මේ ලෝකෙ පිළිබඳ සත්‍ය කල්පනා කරන්න පුදුමාකාර කම්මැලි. ඒ මිනිස්සුන්ට මොන බොරුවක්. දැන් මේ පිටුතුම තේරෙනවද නැද්ද? මේක කපුරුමලද සතර මහා ධාතු ගොඩක්ද? මේ කපුරුමලද සතර මහා ධාතු ගොඩක්ද? ඇත්තට මේ කපුරුමලද සතර මහා ධාතු ගොඩක්ද? ඒක ඔබට තේරෙනවනේ. ඔක තේරෙනවා නම් හොඳට වැටෙන්නේ. ඇයි එහෙනම් ඇත්ත විදිහට කල්පනා කරන්න බය වෙන්නේ? ඇත්තටම පිටුතුනි මගේ ශරීරය කියන්නේ සතර මහා ධාතු ගොඩක්ද? එහෙම නැත්නම් ආමුදුරනමද? ඇයි එහෙනම් අපි දකින්න මිනිස්සු නාම රූප ඇතිවි නැතිවි යන නාම රූපයි කියලා අපිට තේරුම් ගන්න මේ ප්‍රඥාව තියෙන මේක ඔබ ඩිවෙලොප් කරන්නේ. අපි කවුරු ඩිවෙලොප් කරන්න කැමතිද? අපිට ඕන රැවටෙන්න. අපිට ඕන මොකද? එහෙනම් ඔබ මාර්ගඵල ලබන්නේ නැති කියන වගකීම කාගේද? ඔබේම ගන්න සංඥා කොහොමද?
පින්නතුනේ ලෝකයේ බුද්ධිමතෙක් කියන මේ ලෝකේ සලකන්නේ සංඥා ගොඩාක් දැනගත්ත කෙනෙක්. ඒ කියන්නේ අපි කියමු එයා වෛද්‍යවරයෙක් කියලා. එයා ඒ වෛද්‍ය වෘත්තිය පිළිබඳව සියලුම සංඥා එයා දන්නවා. සියලුමනේ බොහෝ සංඥා දන්නවා. සියලුම ඉක්කොත් කරලා. එයා ඒ විශේෂඥ වෛද්‍යවරයෙක් කියමු. ඒ සාමාන්‍ය වෛද්‍යවරයෙක් එයා කියන්නේ MBBS කෙනෙක් එයා කියමු තවත් වචන සෙට් එකක් එයා දන්නවා. එයා වෛද්‍ය වෘත්තියේ මහාචාර්යවරයෙක් කියමු. එයා ඊට වඩා තව ටිකක් දන්නවා. ඒ ඉගෙන ගන්න සෑම වචනයක්ම ඒකාන්ත සත්‍යද ඒකාන්ත අසත්‍යද. එයා ඉගෙන ගන්න මුලින්ම වෛද්‍ය වෘත්ති වේදනාලාභය. ඇත්තටම මෙතනදී සතර මහා ධාතු වලට වේදනාලාභය. සතර මහා ධාතු. හැබැයි එයා මුළු ජීවිතේම විශ්වාස කරන්නේ ඒක වේදනාලාභ කියන සතර මහා ධාතු වලට. මුළු ජීවිතේම යාට වේදනාලාභ. මරණ දුක ඒක වේදනාලාභ. එයා කවදාවත් යා හිත ඇතුලේ එයාගේ ප්‍රඥාව අවදි කරලා ඒක සත්‍ය දකින්නේ නැහැ. නමුත් අපි දන්නේ ඉන්නේ ලවුනා මේක මොකද වෙන්නේ කියලා. ඒ වේදනාව කියන මම ඒක අහෝසි වෙලා යනවා. මම මේ පිටුපිට කියන දේ තේරෙනවද? ඉංජිනේරුවෙක් ගත්තට පස්සේ සොෆ්ට්වෙයාර් වෙන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ ටෙලිකොමියුනිකේෂන් සයිට් එක වෙන්න පුළුවන්. එයා ඒ පිළිවෙල සංඥා ගණනාවක් පිටුපිට පුංචි කාලේ වල එකතු කරලා විශ්වවිද්‍යාලෙට උගන්වනවා. එතකොට එයා ඉගෙනගන්නේ අපි දැන් එයා කියමු එයා පරිපතයක්. උගන්වන්නේ ටෙලිකොමියුනිකේෂන් සැටලයිට් එකක් ගැන ඉගෙන ගන්න. ඇත්තට මේක සතර මහා ධාතු කොටක සැටලයිට් එකක්. ඇත්තට මේක සැටලයිට් එකක් සතර මහා ධාතු කොටක. නමුත් ඒක කොච්චර කොටස් එයා අඳුරගෙනද? එයාගේ සියල්ල ඇත්ත. නමුත් එතන ඒ සියල්ලම බොරුවක්. එතන තියෙන සතර මහා ධාතු කොටස් විතරයි. මේ පිළිතුරු තේරුණා නේද? එහෙනම් මේ ලෝකෙ පිළිතුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැරෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා අපි ධර්මයේ සූත්‍ර පිටකේ විතරක් නෙවෙයි. කොහොමහරි බුදුරජාණන් වහන්සේ ව්‍යාප්තයේ ධර්මය හැරෙන්නේ. රහතන් වහන්සේලාගේ ධර්මය හැරෙන්නේ. අන් සියලුම සංඥාව පිළිබඳ නිත්‍ය සුඛාත්ම ස්වභාවයක් තමයි අපේ චිත්ත සංතානය කියන්නේ. එමෙන්න තේරුණානේ. එනිසා ගොඩාක් ඉගෙනගත්ත කෙනෙක් කියන්නේ ගොඩාක් රැවටිච්ච කෙනෙක්ද ඉන්ටෙලිජන්ට් කෙනෙක්. බඩ කියන්නේ අත්‍තරම මේ පිළිතුරු කියන්නේ ගොඩාක් ඉගෙනගත්ත කෙනෙක් කියන්නේ ඇත්තටම මොකක්ද මොඩර්න් ඉංග්‍රීසියෙන් කියන්නේ? එහෙම කෙනෙක්ද? එහෙම නැත්නම් මොකද්ද? ඉතින් තේරෙනවද? එහෙනම් පිළිතුරු මම ඒකේ අනිත් පැත්තත් මම කියන්නේ නැත්නම් මේ පිළිතුරු මේක පටලවා ගන්නවා මේ කියන්නේ. ලෝකේ කොච්චර දේවල් ඉගෙන ගත්තත් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඔබ දැනගන්න ඕනේ ඒ ඉගෙන ගන්න කිසිදු වචනයක් සත්‍ය නෙවෙයි. එහෙම එක සංඥා ලෝකේ ගණදෙනුවක් කරගන්න ජීවන වෘත්තියට ඉගෙන ගත්තට කමක් නැහැ. නමුත් මෙතනනේ ඒ කිසිවක් ඔබ ඉගෙන ගත්තේ සත්‍ය නෙවෙයි කියලා ඔබ තේරුම් අරගෙන තියෙනවා. එහෙම නැත්නම් ඔබ ඉගෙන ගත්ත දේ ඔබ වලපල්ලට අරගෙන යනවා, ඔබ සතර අපායට අරගෙන යනවා. ලෝකේ ජීවත් වෙන්න වෙනවා මිනිස්සු වශයෙන් ඉපදුනාට පස්සේ. නිසා අපිට කුඹුරු කොටන්න කියන සාන්තේම ධර්මයේ ධර්මය අහන්න බෑ. නිසා ඕන දෙයක් ඉගෙන ගත්තට කවන්නේ නැහැ. මතක තියාගන්න මේ ඉගෙන ගත්ත කිසිම දෙයක් අසත්‍ය සංඥා මිස සත්‍ය සංඥා නොවන. මේක තේරුණානේ? එතන මේ පිළිතුරු කියනවා මම ඉගෙන ගන්න එපා කියලා. එහෙම දෙයක් නෙමෙයි මම කියන්නේ. ඔය ඉගෙනීම ගත්තේ 100% විශ්වාස කරන්න ගියාම අපිට කවදාවත් සත්‍ය දකින්න වෙන්නේ සත්‍යකට නෙමෙයි. සත්‍යකට නෙමෙයි. සත්‍යකට මොනවද කියන්නේ? අම්මගේ පැත්තේ වාද 500ක් තාත්තගේ පැත්තේ වාද 500ක් දැනගෙන ඉන්නවා. වාද 500ක් වාද කොච්චර දැනගෙන ඉන්නවද කියලා එයාත් එක්ක කවුරු වාද කරන්නේ නැහැ. ඒතර බය ආවට පස්සේ කිලියොලි දාඩි බේරනවා න්යාලු කරා. එයා යාගේ ඕලොට කියලා හිට බලපන් මම බුදුරජාණන් වහන්සේ වාදයට පටවලා අපරෝණ විදියට කියලා. ඔබ තථාගතයන් වහන්සේ වාද කරන්නේ සත්‍යයි තථාගතයන් වහන්සේ හැම එකම දේශනා කරනවා. කාට කිව්ව හරි මම කැමතියි. හැබැයි සත්‍ය ප්‍රකාශ කරාට පස්සේ ඔබ සත්‍ය කිව්වොත් මම ඒක පිළිගන්නවා. මම සත්‍ය කිව්වොත් ඔබ පිළිගන්නවනේ. අන්නේ කාර්යය කියලා අපි දෙන වාද කරනවා. ප්‍රශ්නයක් නැහැ. ඩෝන්ට් වරි. අන්තිමට මොකද වෙන්නේ? එවලු ගිහලා බලන්න සත්‍ය කසුරුනේ. නිරමුණා ඉරවිල්ලා යාගේ අර දැන් තථාගතයන් වහන්සේ සියල්ල දේශනා කරේ ඒක සත්‍යයි. සත්‍ය වෙනකොට පිටුක අසත්‍ය කොච්චර වහන 1000ක් ආවත් ඒක සහිත මේ ඔප්පු කරන්න බෑ. වෙනද තේරුණානේ? ඒ නිසා පිටුකේ සත්‍ය වෙලි පඬිතුයන්ට තමයි ඉගෙන ගන්න දේ තමයි විනාශෙට මුල වෙනවා. නමුත් සුනීත ස්වභාවය කිසිවක් දැනගෙන හිටියේ නෑ. සුනීත ස්වභාවය කිසිවක් දැනගෙන හිටියේ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ පහසුවෙන් අල්ලගත්තා. කිව්ල මාත්‍රේ කිසිම ඩිග්‍රියක් තිබෙච්ච මිනිස්සෙක් නෙමෙයි. නමුත් මනෝමය රූපවාහන අතර අගතරතුර ලබා ගන්න. ඒ නිසා සමහර වෙලාවට ඔබ ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඔබ ඉගෙන ගන්න දේ ඔබගේ සත්‍ය අවබෝධයට බාධාවක් කරගන්න එපා. ඔබ ඉගෙන ගන්න මේ ඉගෙන ගන්න සියලු දේවල් නාම මාත්‍රික දේවල් වලින් එකක් අතට උදාහරණයක් කපුරු මල වගේ.
ඇත්තට මේක අපි අඳුර ගන්න දාන නමක් විතරයි. ඇත්තට මෙතන කපුරු මල නේ. අපි ඔබට කැමරා එක කියලා කියනවා. ඇත්තටම ඔබට සතර මහා ධාතු ගොඩක් තියෙන කැමරා එකක්. සතර මහා. ඒ විසිට අපි ජීවත් වීමේ පහසුට හදාගත්ත නාම මාත්‍රික දේවල් ඔබගේ හදවතේ ඒකාන්ත සත්‍ය බවට පත් කරගන්න එපා. ඒ එකකට ඒකාන්තයත් එමාපනින්ද ඒකාන්තයත් මේ පිළිවෙල තේරුණා නේද? ඉතින් අපි ඉපදිලා ඉන්නේ අපි පුංචි කාලේ ගත්ත ව්‍යාජ සංඥා කියත්තයි කියලා හිතනවා. කවුරුහරි හිතනවාද ඔබගේ දැක්ක මේක මේ ගියාට මේ සතර මහා ධාතු ගොඩක් මේක හැම මොහොතම ඇති වෙනවා නැති වෙනවා කියලා හිතනවා උසන්න. ඔව් DVD බලුවා කිව්ව නේද? එතන DVD බලුවා කියලා කොච්චර කියලා දෙනවා. කොච්චර බුදුරජාණන් වහන්සේ බලන්න කොච්චර අපේ මේ බොරුවේ කරවෙන සත ධාතු මනසිකාරය කියන්නේ. ඒ සියලු භාවනා ක්‍රම කියන්නේ මොකටද? මේ බොරුවේ කියලා වෙන්නේ, මේ සංඥාවෙන් කියලා වෙන්නේ. ඉතින් අපෝ සතුට වෙන්න පින්නතුනේ ඔය මේ ජීවිතේ මේ අභිධර්මයේ කියලා ඉගෙන ගන්න එනවා. මේ ජීවිතේ මේ ඉගෙන ගන්නකො සත්‍යවම සංඥා. මොන සංඥාද මේ ඉගෙන ගන්නේ? එහෙනම් අපිට දැන් මේ ගන්න තියෙන සංඥා තුනයි. හිත, වේදනාව, මේ මුළු ජීවිත කාලෙම අසත්‍ය වූ සංඥා වලින් පිරී ගිය මනසට ඒ සංඥා තුනත් ඇතිද මදිද? ඒකත්. උගත් විගරණ හිතක් කියන්නේ ආවස පිටස්සරිකයි. සෑම සනාත්‍රේම ඇති වෙනවා නැති වෙනවා කියන විඥානේ අනිත්‍ය දුක්ඛයි. හිත ගන්න අනුමලක් එක පෙරපසු මේ වේදනාව උපදිනවා සෑම සනාත්‍රේම අනිත්‍ය දුක්ඛයි. හිත ගන්න අනුමලත් එක හඳුනා ගැනීම කියන ස්වභාවයක් උපදිනවා සෑම සනාත්‍රේම අනිත්‍ය දුක්ඛයි. කාට හරි නිවන් දකින්න ඕන නම් මෙන්න මේ කියන විදිහට තියාගන්න. පිරිමානන්ද සූත්‍රය අරගෙන ෆොටෝපියක් ගහලා පර්ස් එකේ දාලා තියාගන්න. සාප්පුවේ දාලා තියාගන්න. දාලා පිටුපින් විදක් දවසට 10 පාරක් හරි බලන්න ඕන. රූපං අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය කියලා බලන්න. ඒක ඊට පස්සේ හිතන්න කල්පනා කරන්න. ඔබට වැඩි කාලයක් යන්නේ මේ ප්‍රෝඩාවෙන් යන්නේ. හැබැයි ඔබ ඒක කරන්න කම්මැලි වෙන තාක්කල් ඔබට මේ ගැලවීම ලේසි වෙන්නේ. ඒක හොඳට බලන්න. මොකද ඔබ භාවනා කරනවා කියන්නේ ඒක හොඳයි. ඒක ඇත්තටම වටිනවා. නමුත් ඔබ එළියට ගිය ගමන් ඔබ දකිනවා කාර්, වෑන්, බස්, අවුත් පීකුදු වරකුදු මේකද ඔක්කොම දකිනවා. අවුලනවද? ඉතින් ඔබ පින්නතොනේ යමෙක් දුකින් නිදහස් වෙන්න උවමනාවක් තියෙනවා. ඔව් සෑම වෙලාවකම හැවටි නොසිටින්න වගේ බලා ගන්න. ඔබට ලැබෙන හැම දෙයක්ම සතර මහා ධාතු වශයෙන් සෑම පුද්ගලයෙක්ම නාම රූප වශයෙන් අරමුණු කරන්න පින්නතොනේ පුරුදු වෙන්න ඕන. හැබැයි ගෙදර ගිහින් කියනවා නාම රූප වල හස්බන්ඩ් ගහන්න වරේ. එහෙම කියන්නේ නැහැ. බස් සත්‍ය වශයෙන් කියන නම කතා කරන ස්වීට් ආර්ට් හරි මගේ පණ හරි සාහිත්‍ය හරි අපි හරි මොකක් හරි කියලා කතා කරනවා. නමුත් පින්නතේ ඔබ හිතින් අවදාවත් එහෙම දෙයක් දකින්න. මම මේ පින්නතේ මේකක් කියන්න ඕන. මම පින්නතේ මුලින්ම පැවිදි කියලා කිසිම ධර්මයක් මොකද දැනගෙන හිටියේ නැහැ. ආවම දුකින් නිදහස් වෙන්නේ මොනවද ඕනෝද කියලා මට එච්චර අයිඩියා එකක් තිබුණේ නැහැ. එතකොට මට තේරුණා රේගානේ අපි පොතක් කියාගත්තා නිවන් දැක්ක පස්සේ ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි කියලා. මම ඒක තේරුණා නිවන් දැක්කට පස්සේ ප්‍රශ්නේ දැන් මම අහලා තිබුණා මම ඒ කාලේ අහනවා කට්ටිය කොහොමද මේක කරන්නේ සතියක් සතිවට්ටානේ කියෝ සතියක් ටික ඉවරයි ඉතින් මම කල්පනා කරා මේ විදිහට දුක්බඩේ මොකද කමක් නැහැ සතියක් විතර මේක කොහොම හරි ඉවර මම ගියා පිටුපිට එක්තරා තැනකට පැවිදි වෙන්න. ඉතින් මට කිසිම දේවල් ගැන හැඟීමක් නැහැ. තාම මම වගේ පැවිදි නැහැ කියලා ඉල්ලේ හිටියා. ඊ බාඩට තියුණා අහනවා බාඩ. ඊ පැත්තට වෙලා අහනවා. ඒක භාවනා උගන්වනවා. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය. මම වැඩි අල්ලගත්තා. දැන් මොකද මේ මම කියන එක තමයි ප්‍රශ්නේ. මම තීරණය කරා මම කියලා කතා කරන්නේ. ඒ පිළිතුරු අත්‍තරම ඇත්තක් කියන්නේ. දැන් අවසර පිළිතුරු බඩගිනි වුණාට පස්සේ එකෝ එතන ඉන්න වෙනම කෙනෙක් පත් කරලා ඉන්නොත් ඒ හදා ගන්න කෑමින් ගන්න මම එතෙන්ට ගියා. ඊළඟ කිව්වා තේ එකක් දෙන්න. කාටද? තේ එකක් දෙන්නකෝ. කාටද? අර හාමුදුරුවෝ. එයා හාමුදුරුවෝ කියලා වෙන පීවිසිය දාලා අපිට වෙන කෝප්පට මම දෙන්නකෝ. දැන් මොකද මේ දුකේ ඉවරයි මම කියලා කතා කරලා කරටම මේ ටික දුන්නා ඇත්තවක් කරන්නේ ඕක තමයි. මම ඇත්තටම මේ කාලේ මට ඒක තේරුම් ගන්න. ඊපස්සේ ආ මම දැඩියෝ මහුවා ඔයාට හාමුදුරු කෙනෙක්.
මම මේ දෙන්නකෝ. ඊට මට ඒක අපිට කියලා අපි කිව්වා මයින් ඩබල් හතර. ඒසද මට අපිට කියන්න අපි මාත් කොහොමද මේක ලොකිම කියන්නේ. මම දවස් දෙකක් තුනක් විතර ඔය විදිහට මම කියලා කතා කරලා නැතුව ජීවත් වුණා. ලොක් පාස්සේ තේරෙනවා මට එක්කෙනෙක් කොම්බේ පිස්සු හරියන්නේ නැහැ. ඒ නිසා මේ පිටු ගෙදර කියලා නාම රූප කියලා කතා කරන්න එපා. ඒ වුණොත් කියන පිස්සෙක් ඇවිල්ලා කියනවා. පිටු කතා කරලා නම කියලා බෑ. ඔබ කවදාවත් ඒ නම සත්‍යයි කියලා විශ්වාස කරන්න එපා. ඒ වුණොත් ඔබට දෙන්නේ කුරුල්ලට වෙච්ච ඉන්නේ මම දැක්කේ මේ පිටු තේරෙනා නේද? ඒ නිසා ඒ ලෝකේ ව්‍යවහාරේ ලෝක ව්‍යවහාරයක් එක්කද? නමුත් ඒ ලෝක ව්‍යවහාරේ ඒකාන්ත ඇත්තයි කියලා විශ්වාස කරගෙන තමයි දැන් ඉන්නේ. ඒ විශ්වාසෙම විදින්න ඕන. ඒක තමයි නිර්මාණ සූත්‍රය බුදුරජාණන් වහන්සේ උදව් කරන්නේ. ඔබ වෙනින් මට කරන්න බෑ. මම වෙනින් ඔබට කරන්නත් බෑ. ඔබ හැම කෙනෙක්ම අවංකව උත්සාහයක් ගන්න ඕන මේ දුක්ඛිත ස්වභාවය ගැලවිලා යන සංඥා වෙනස් කරගන්න. ඔබට තේරෙනවා නේද? ඒකම කරගන්න ඕන. ඒ පිළිබඳ පූර්ව සංඥාවලින් කවුරුන් නිගමනය කරන්න යන්න එපා. 100% වැරදි. ඒ වැරදි කියලා කියන්නේ හේතුව මොකද්ද? ඒ හැම මොහොතකම සංඥා වෙනස් වෙනවා. නම් කිසිම සංඥාවකට තීරණ විදියට පවතින්න පුළුවන් ගමන් එනිසා අපරාධකාරයෙකුට රහත් වෙන්න පුළුවන් බෑ කියලා ඔබ හිතනවා. කණිකාවට ඔබේ සංඥාවට රහත් වෙන්න බෑ. ඔය තථාගතයන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. උන්වහන්සේට අනුව කොඩමෝරේ පින්වතුන්ට රහත් වෙන්න පුළුවන් පංචානන්දේ පාප කර්ම කරන්න නැහැ. එනිසා අපි මෙතන පූර්ව සංඥාවලින් බලන බැලුව නතර කරන්න. ඕන මිනිස්සෙක්ට වෙනස් වෙන එක චිත්තක්ෂණය යන්නේ. පිළිතුරු මම කියලා තේරුණානේ. ඒක තමයි කාර්යයක්. ඔබ නිත්‍යසුඛ ආත්මයි සංඥාවල ජීවත් වෙනකොට ඔබටවත් අන්නයටවත් කිසි දිනක යහපත සිද්ධ වෙන්නේ. ඉතින් බලන්න හැම මොහොතකම පිළිතුරු වර්තමාන මොහොතේ සිහිය පිටවා ගන්න. වර්තමාන මොහොතේ සංඥාව විතරයි ඒ මොහොතට විසත් ඊළඟ මොහොතේ ඒක වෙනස් වෙනවා. අපිට ඔක වෙලා නැද්ද? දැන් අපි පිළිතුරු මේ මම නැහැ කියේ. මේ පිළිතුරු බඳින්න කලින් කොහොමද චිත්තතම ආගෙන දේව වෙන බඳින්න වෙයි කියලා හිතන්නේ. නැත්නම් දෙවියන් බඳින්න වෙයි කියලා හිතන්නේ. දැන් කොහොමද හිතෙන්නේ? මුලින්ම ආලෝක කියනවා කොහොමද සීනම වෙයි ලෝකීන හොඳම කුමරියා කුමරා කියලා නේද? ජීවත් වෙනකොට තමයි දැනෙන්නේ අසලියද අසේද දෙවරලා තියෙන්නේ. මුලින්ම දැක්ක දවසේ හිතන්නේ ඒ සංඥාව හරියටම හරි කියලා. දැන් කොහොමද හිතලා තියෙන්නේ? දැන් තේරෙනවා. දැන් ඉතින් බඳගත්ත දෙන්නේ ගහන්න වෙනවා. අන්තිමට දෙන්නේ බලවත් නෑ ඇත්තේකුත්. ඒක තමයි නැත්තම. දැන් මේ සංඥාව වෙන හොඳටම දන්න කෙනා තමයි කපු මහත්තයා. කපු මහත්තයා කියන්නේ උන්ද දන්න මේක. කිනෝදේ මොනතරම් දැන් මගේ යාළුවෙක් කියනවා ඒක තේරුම්ගත්තේ ඌ එච්චර ස්මාර්ට් එකේ ඉන්නේ. හරිද? ඉතින් එයා අම්මලා කොහොමද කපු මහත්තයා කියලා කෙල්ලෙක් හොයන්න කියලා තියාත් ධර්මවත් පවුල ඒ විදිහට හරියටම ලැබු ගෙදර ගිහින් මොවිදියම යන්න කියලා. කපු මහත්තයෙක් කොහොමද ඔහොම ගියොත් නම් ඉවරයි. ඊළඟ අරගාව වැඩි ගමින් අලුතෙන් ඇඳුම් අරගෙන. මොදල කොණ්ඩේ කපලා, කොණ්ඩේ මොදල පිහිදා, මුනේ පවුඩර් උරලා, සෙට් ගහලා කෝට් එක දාලා හැන්සම් එකට ගියා. දැන් මනමාලි දකින්න පළවෙනි අවස්ථාව. මොකද අමුණාද නැද්ද? කැමති අයියා කියලා කිව්වා. අමුහාතුනෝක දානවා. ඒ නිසා අපි කපුල් පොඩ උනත් උසාවි ඉන්න සබතු දාලා හරි සාරිය පිටට ගෑවෙන පළවෙනි පාර හරියට පෙන්නනවා. කවදා ගියපුවා පෙන්නන්නේ නැහැ කපුල අඩුවා. අර යන්නේ මේ අඩුයි කියලා පෙන්නනවද? සියල්ල වහලගෙන කතාව පෙන්නනවද? පළවෙනි පාර වැදුනොත් වැදුනම තමයි මල්සලා විද්දොත් විද්දම තමයි. ඒක කපු මහත්තයා දානවා. ඒ නිසා හැම ආබාධයක්ම වහලයි කපු මහත්තයා පෙන්නනවා. එහෙම උපදෙස් දීලා ආරම්භ නැද්ද? ඊළඟ ඒකට පින්නද කොච්චර කට්ට කලි වුණත් මේව කරලා කැරට් ගාලා දී ගාලා සම්පූර්ණම මොනවා හරි අදුක්කයක් දෙන්න තමයි බලන්නේ. මොකද මුලින්ම දකින්න වෙලාව තමයි ඒකෙන් තමයි ඊපස් ජීවිත කාලේ මතක් වෙන්නේ. දැන් මේ පින්නද කවදාහරි එහෙම අලුත් යාළු වෙලා හරි සම්බන්ධයක් එහෙම පවත්වන කාලේ ගෙදර ආවිලා හැමතිස්සෙම කල්පනා කරන්නේ වර්තමාන මොහොතේ වෙනස් වෙච්ච එකද අර දැකපු ටිකමද තියෙන්නේ කොට්ටයට ඉඳන් ඉන්න ඔක්කොම තියෙන මොකද්ද දැකපු ඒක තමයි ඇත්ත. ඒ හේතුව මොකද පූර්ව සංඥාවෙන් සලකුණු කරලා ජීවිත කාලෙම අන්තිමට ගෙදර ආවට පස්සේ කියනවා මම හිතුවේ ඔයා මෙහෙම කෙනෙක් කියලා දැන් තමයි මම දැනගත්තා මොකෙද කියන්නේ 3W විශ්වාස කරන්නේ
ඒ නිසා පින්නෝනේ මේ ලෝකයේ මේ සංඥාවට පුදුමාකාර රවටීමකටපත් වෙනවා. ඒ රවටුනාට පස්සේ මොකද වෙන්නේ? පුදුමාකාර දුක්ඛ ස්කන්ධයකට මිනිස්සු දැන් නමුත් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ හැම වෙලාවෙම සංඥා වෙනස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ හිතන්නේ කවුරුත් එහෙම බලනවා. එයා හැමතිස්සෙම හිතන සංඥා වෙනස් වෙනවා කියලා. එහෙම කල්පනා කරන කෙනෙක්ට දැන් එහෙම කෙනෙක් ආවට පස්සේ එයා වෙනස් වෙනවා බුදුරජාණන් දුකක් හටගනීද? දැන් එයා හිතගෙන ඉන්න මේ එයා කිසිම දෙයක් හිතන්නේ එයා හිතන්නේ සංඥා වෙනස් වෙනවා කියන චින්තනය තමයි එයා ඉන්නේ. ඒත් එයා ඉස්සෙල්ලා හොඳට රඟපාපු ගතිය ඔක්කොම ආවට පස්සේ එයා වෙනස් වෙන්නේ නේ. එයා දන්නවා සංඥාවේ ස්වභාවය මේක. නමුත් ඒ මුල් අවස්ථාව විශ්වාස කරන සෑම කෙනෙක්ම මොකද වෙන්නේ? දැඩි ආකාර දුකටපත් වෙනවා නේද? අන්තිමට දේවාලවල පිටහරි ඊට පස්සේ කපුවාගේ පිටහරි ඊට පස්සේ හාමුදුරුවෝගේ පිට තමයි. ඉතින් මොකද අපේ හාමුදුරුවෝ මෙහෙම ප්‍රශ්න මට ඉතින් අපි දැන් ආනෙන්න විද්‍යාවක් නැහැ. අපේ මහත්තයා රැතිස් කොහේ යනවද කියලා එහෙම සැක කරනවා. ඒ නිසා මට DVD ටික දෙන්න නැත්නම් YouTube එකේ ලින්ක් එක හරි. ඒකයි ලෝක සත්‍ය. සාමිකන්නේ මේ ප්‍රෝඩාවෙන් ගැලවෙන්න මේ සංඥාව කියන්නේ අතිශයම අපි රාජ්‍ය දෙයක්. ඒකෝ තේරුම් ගන්න. ලෝකුරා බුදුරජාණන් සමවිතම ධර්මයෙන් පිනා දෙන්න හදාගන්නේ අපි ඉන්න සංඥා වැරදි. මෙන්න මේවා හරි සංඥා කියලා. ඒකෝ තේරෙනවා නිත්‍ය සුඛ ආත්මය කියන සංඥාව ලෝකයේ මිනිසුන්ගේ හිතේ තියෙන පළපදියම මේ සංඥාව බුදුරජාණන් ධර්ම නිත්‍ය දුක්ඛයි අපේ ශරීරයේ අපි හැමදෙනාටම තියෙන පිළිතුරු පුවා මාඩපරය. දැන් මේ කාට හරි ප්‍රශ්නයක් අහුවොත් දඩාස් කාලා බය වෙන්නේ මගේ පොඩි කෑල්ලක් ගියාද දන්නේ. එහෙම තමයි අපි කියන්නේ. රුද්‍රා බුදුරජාණන් වහන්සේ පාඩ බයි පාඩ කලවල දෙන බලපෑම් වෙයි කියලා හිතාගෙන ශරීරයේ මොකක්ද තියෙන්නේ? කෙස් ටික දානවා. කෙස් ටිකයි හොඳයි කරන්නේ කෙස්. දැන් මේක දින ලෝක ටික පැත්තකින් තියෙනවා. අද මේක දින මොකද්ද? නියම. ඊළඟ මේක දින මොකද්ද? සමාන ගලවල පැත්තකින් පිටවස තියෙන නහර වැල් ඇට විදු දා ඔය ලස්සන පිරිස් කුට්ටාවයි තියාගෙන දාන පැත්ත ගලවල දතා කැලේනාට පස්සේ ඉබපු කෙනෙක් පොඩ්ඩක් ඉන්නවද අදොස්සක් වල ඒක අතිබලද මම නම් ඉබල දිනවා මට්ටම ගන්න ඔය දා ඉතස් කෙල මේ දිව බඩවැල මේ වකුගඩු හදවත මේ අම්මා ඇටකඩ මේ ඔක්කොම පාට බයි පාට වෙන් කරලා ස්කෝපේ අපලා තාත්තික ලස්සන ලෝකේ තියෙනවා. නියපොත් කැලේ පැත්තකට ගලවලා දාන්න, තම පැත්තකට ගලවලා දාන්න, මාස් පැත්තකට ගලවලා දාන්න, ඇටකඩු ටික පැත්තකට ගලවලා දාන්න, නහර වැල් ටික දාන්න, අර නිකන් ගැරන්ටි වගේ විශාල කඩ තියෙන බඩ වැල් ටික පැත්තකට ගලවලා දාන්න. අර තියෙන කහ පාට පිටදාස එකතු වෙච්ච පිට එකතු කරලා වෙනම පැත්තකින් තියනවා. එහෙම තියෙනවා. මේකේ තියෙන දිරු මල තියෙන පැත්තකට තියෙන මුත්‍රා පැත්තකට තියනවා. එහෙම මේක අපෝ අපි දකින මේ ලෝකයේ ශරීරය. කොහොමද? නමුත් අපිට හැමතිස්සෙම පේන පිටුතුර මේක ලස්සනයි කියලාද? එහෙම නැත්නම් මේක පේන්නේ මොකක්ද? හට්ටම අවලස්සනයි. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේක ලස්සනයි කියලා බලන්නද අවලස්සනයි කියලා බලන්න. මේ කොහොමද කරන්නේ? නමුත් අපේ සංඥාව මොකද්ද තියෙන්නේ? සුභ සංඥා. නමුත් බුදුරජාණන් වහන්සේ මොකද? ඉවරෝ. උතර තියෙන මොකද්ද? අසුභ ඒක කියන බලන්න විතර වෙන්නේ. ඒක මොනවද නැද්ද? එහෙනම් ඒතරම් බුදුරජාණන් වහන්සේ අපි තියෙන වැරදි සංඥාවෙන් නිදහස් කරන්නේ ප්‍රදාන කරන උත්සාහ කරලා. නමුත් අපිට ඒක ඕනේ නැහැ උත්සාහ කරන්න. අපි තාම පූර්ණ මේකේ අවිද්‍යාවක කාර්ය කිරිලා අර නිත්‍යසික සුභ ආත්මය සංඥාව පිටතට. මේ කේමත් එහෙම හිතන්නේ කේම හිතාගෙන කිය මොකද්ද? මේක තමයි ලෝකේ ලස්සන පොඩි ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ එක පුංචි දෙයකින් පෙන්නුවා ඔබ හිතාගෙන කිය වලදී නම්. අන්තිමට මොකද කේමට ඒක පිළිගන්න උනා. කේමට ඒකේ පිළිගන්න උනා. කේම හිතාගෙන සම්පූර්ණ වැරදි. ඔබට ඕනේ නම් ඒවා අද මේ කණේ නහල මේ කණේ පිට කරලා යන්න. ඉතින් ජීවිත කාලෙම සුඛ සංඥාව ජීවත් වෙන්න. ඔබ කිසිම කෙනෙක්ට ඔබටවත් මටවත් මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් කම බොරුවක් තුළ සත්‍ය නෑ. බොරුවක් තුළ කවදා සත්‍ය පවතින්නේ. සත්‍ය ඕකයි අපේ අපේලාගේ ජීවිත කතාව. නමුත් ඔබ වහගෙන කරන්න ඕන දෙයක් කරගෙන දුක් විඳින්න. එහෙනම් පින්නතුනේ ඔබගේ දුකට හේතුව ඔබගේ දුකට දුක් විඳින්නේ ඔබගේම වරදද? එහෙම නැත්නම් බාහිරයි වරදද? අපි හැම දෙනාගේම හැම දුකකටම පින්නතුනි වග කියනවා අපිමයි. අපි ඒ රැවටි මේ සංසාර ගමනේ ඇවිල්ලා ඒ වගේ අති දුර්ලභ අවස්ථාවලදී පින්නතුනි තවදුරටත් රැවටිගෙන මේ මගේ යන කවුරු හරි විශ්වාස කරනවා නම් ඔහු තරම් පොඩි කමක් නැහැ. මෙච්චර ලස්සන ධර්මයක් හම් වෙලා තියෙද්දි මෙච්චර සත්‍ය කතාවක ධර්මයක් හම් වෙලා තියෙද්දි
කවුරු හරි මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න නම් ඔහු තරම් අවාසනාවන්තෙක්, ඔහු තරම් සාබලද්දෙක් තවත් නෙවෙයි. ඔහු සාබලද්ද. ඒ කියන්නේ සත්‍ය වචනවලට මුණ ගැහිලා උඹේකට පයින් ගහලා යන්න. අවනක් ඇවිල්ලා කියනවා හාමුදුරුවෝ මට එන්න විදියක් නෑ. ඇයි? මේ අපේ දරුවෝ ඉන්නවා හෙට වැඩට යනවා. පිටුද අපි අසත්‍ය සංඥා ඉගෙන ගන්න රැ කිදුමලාගෙන මාසයක් පාඩම් කරලා නැද්ද? පාඩම් කරලා නැද්ද? අපේ ජීවිතේ බොරුවේ මුලා කරගන්න අපි කවුරු මාසයක් විතර පාඩම් කරලා නැද්ද? තාම මෙතන ඉන්නේ ඩිග්‍රී කරන්න රැ කිදුමලාගෙන පාඩම් කරනවා. ස්පෙෂල් එක කරගන්න, ඩීඑල් එක කරගන්න, PhD එක කරගන්න. ඒ හැම සංඥාවක්ම ඔබට කරන්නේ බොරුවක්. ඔබට ඒ ඉගෙනගත්ත සංඥාවලින් මේ ජීවිතේ කාල බීල විතරයි ඉන්න පුළුවන් එකක් හදාගෙන. ඊට එහා දෙයක් ඔබට කිසිම ආකාරයකින් කරන්න බෑ. ඒ ප්‍රමාණයක් විතරනේ ඔබ ඉන්නේ ඔබ මේ හැම සංඥාවක්ම හැම මොහොතකම ඔබ අවිද්‍යාවෙන් රැවටෙනවා. මුලා වෙනවා. ඒ හැමදේම සත්‍යයි කියලා ඔබ විශ්වාස කරනවා. ඔබ ඒකාන්ත බොරුවක් වුණ හැම මොහොතකම මේ ගෙනින් තුල ජීවත් වෙනවා. නමුත් පිටුදේ කාටද පුළුවන් කැමරාට මාසයක් සත්‍ය සංඥායි කියලා. ඒ හැම කෙනෙක්ම ඇවිල්ලා කියලා යනවා අනේ හම්බුනේ ඉන්න බෑ. අපිට එන්න විදියක් නෑ මේකයි කියලා. නමුත් ඔවුන්ට කියනවා මෙන්න මෙහෙම දෙයක්. මේ පිටුදුන්ට මෙහෙම දෙයක් කියනවා. මෙල්බර්න් වලට ආවට පස්සේ දෙනවා ඩොලර් කෝටියක්. හැබැයි මාසයක් ඒ පුහුණුවට එන්න ඕන. ඩොලර් කෝටියක් වටිනාකම. පිටුදුන් මෙතන සෙනඟ වැඩි වේද නැද්ද? දරුවෙකුට ප්‍රශ්නයක් නෑ. හරි එන හැම කෙනෙක්ටම 1000ක් ආව 18ම දෙන ඩොලර් කෝටියක් මාසයක් එන්න ඕන. ඇවිල්ලා මාසෙ ඉගෙන ගන්න ඕන එච්චරයි කරගන්න. හැබැයි ආපු හැම කෙනාටම හොඳ බැනලා තමයි කියලා දෙන්නේ. බැනුම් අහගෙන හරි ඉඳ නැද්ද ඩොලර් කෝටිය ගන්න. ඒද නැද්ද? මට කියන්න නවත නැද්ද කියලා. එතකොට කියයිද ඇවිල්ලා ඩොලර් කෝටිය දෙන්න කරන්නේ මගේ දරුවා මෙහෙමයි. අනේ මගේ මෙහෙමයි ප්‍රශ්නේ. ඒ නිසා මට හෙට ඉන්න බෑ. ඒ නිසා මට කියයිද? අනේ මොනවද උනත් මම එනවානේ. ඒකයි ඇත්ත. ඒ තරම් මිනිස්සු පොඩ්ඩක් ආස. අපි බලන්නේ ජීවිත කාලේ කල්පනා කරලා බලන්න මේ පිටු හදවතකින් අහලා බලන්න. අපි කොච්චර කැපකිරීම කළා තියෙනවද මේ ජීවිත කාලේ අපේ මේ ජීවිත යාත්‍රාව ගත කරගන්න. සමහර වෙලාවට හමුදා වෙන්න කෙනෙක් නම් කොච්චර පුහුණුවීමක් උදේ 4 ඉඳන් රැ වෙනකන් කළා නැද්ද? සමහර කෙනෙක් ගෙන ගන්න විශ්වවිද්‍යාලවල කොච්චර කැපකිරීමක් කළා නැද්ද? තව කෙනෙක් පිටුදේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න විතර සමහරට ඊට වඩා කැපකිරීමක් කළා නැද්ද? ඒ සෑම කැපකිරීමෙන් ඔබට ඔබේ හදවතට ආවේ සත්‍ය නෙවෙයි අසත්‍යයි. කාට හරි පිළිතුරු දුර්ලභ මේ මනුෂ්‍ය ජීවිතයේ මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න බැරි නම් ඔය ඇත්තටම අවාසනාවන්තිය සාබල. අයියේ ඔබට ඔබට හැම කෙනාටම මේ කපුරු මල සතර මහා ධාතු කියලා තේරුම් ගන්න ප්‍රඥාව මේක හොඳටම ඇති. ඒක ඩිවෙලොප් කරලා මේ අවස්ථාවේ විනාශ කියන chance ඔබට තියෙනවා. ඔබ සමහර වෙලාවට හිතාගෙන ඉන්නේ දිව්‍ය ලෝකයට මෛත්‍රී බුද්ධ ශාසනය ගැන. ඔබ මෛත්‍රී බුද්ධ ශාසනයේ කියායි මට ධර්ම බලා ගන්න තියෙනවා මේක ඉමවට එනවා. ඉන්දියාවේ මම හිමාලය වල ඉන්නේ අනේ බුදුරජාණන් වහන්සේ ඊළඟ මාස අවුරුදු රිපීට් එක කරන්න කියලා. ඩෙෆිනෙට්ලි කියනවා. ඒක අනිවාර්යයි. ඔබ මේ මම අතරින් මේ පොළොව වැලි කැට වලට වඩා අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තියෙනවා ඔබ කර්ම ඵල විශ්වාස කරනවා තේරෙනවා. ඊට ඔබට බුදුරජාණන් වහන්සේ කීනමක් සත්‍ය ප්‍රකාශ කරන්න ඔබ ගාවට ඇවිල්ලා නැද්ද? ඔබ හැම කෙනෙක්ටම කියලා යන්නේ නැති මොකද්ද මට වැඩ තියෙනවා I am busy බුද්ධ මම පස්සේ ඉන්නවා. ඔබ විතරක් නෙමෙයි මම අපි හැමදෙනාම කුමාකාර විතරilla මේ ජීවිතේ විඳවන්නේ පින්නතුනේ එයා හම්බුච්ච හැම අවස්ථාවකම මගේ හරගත්තා. මම මේ ධර්මයේ 100% විශ්වාස කරලා කතා කරන්නේ. මට ඒ කියන්නේ 100 රේණුවා සැදයක් නෑ මේක නිදහසෙම නැහැ කියන්නේ. ඒ නිසා ඔබ මේ ජීවිතේ පින්නතුනේ මේ අවස්ථාවේ ප්‍රයෝජන ගත්තේ නැතුව ඔබ බොරු දේවල් වලට මුලා වෙන දේවල් වලට අසත්‍ය සංඥාවට මේ ජීවිත ඉතුරු කාලේ කැපකරොත් ඔබටයි කල්ප කාලාන්තරයකට මේක හම්බුන වෙන්න පුළුවන්. ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ මේ බව අපිට පිළිතුරු සෑහෙන අවස්ථාවක ප්‍රකාශ කරලා තියෙනවා. ඒක අවස්ථාවක සාගරයෙන් කියතෝතා කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ යමෙක් සතර අපායේ විනාශ වෙන දර්ශනය පහළ කරගන්න සෝතාපන්නයෙක් වුණොත් ඕන විදිහට තුන දිය බිඳුවාගේ දුක් ප්‍රමාණයක් පමණයි. නමුත් ඔහු ඒ අවස්ථාව මගේ හැරියොත් ආනන්ද මොකද්ද සාගරය වගේ ජලකඳක දුක්ඛන්දරාව පොඩි ඉතුරු වෙලා ඊටත් වැඩි මොකද සමුද්‍ර සූත්‍රය. ඊළඟට පින්නතුනේ ගල් පර්වතයේදීත් ওই අවස්ථාව කියනවා. ඒ නිසා පින්නතුනේ ඔබට මට මේ හම් වෙලා තියෙන දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ඔබට තේරෙනවා නම් එකයි තේරුම් ගන්න. මෙතන තියෙන මලක්මේ සතර මහා ධාතු කියලා තේරුම් ගන්න ප්‍රඥාව තුන නැති. ඒක හොඳටම ප්‍රමාණවත්. ඒ ප්‍රඥාවෙන් පින්නතුනේ ඔබට අන්තිම චුතිය ධම්මා වැඩ ගන්න පුළුවන් නම් මේ සියල්ල ඒ විදිහට බල බල අනිත්‍ය දුක්ඛ අනාත්මය දිලාසෙන් බලන්න පුළුවන් නම් මේක මේ භවයේ ඉවර කරන්න පුළුවන්. කාට හරි මේ මල කපුරු මලක්
කපුරු මලම තමයි සතර මහා ධාතු තේරෙන්නේ නැත්නම් එයාට නම් ඉතින් කවන්නේ දිග ලෝකම් බබලෝක කියලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ මොනවද කරගන්නේ. ආඩාල් තේරෙනවා මේ ඇත්තට මේක නමක් විතරයි. ඇත්තට මෙතන තියෙන සතර මහා ධාතු ගොඩක් කියන එක තේරෙනවා. ඒක හොඳම ප්‍රමාණවත් විදිහින් හිතන්නේ. ඒ ප්‍රඥාව දිනු කියන්නේ ඇති. නමුත් පිළිගන්න මේ අවස්ථාව මගේ ඇරියොත් බඩ අනිවාර්යයෙන් සංසාරේ සෑහෙන දුක් විඳින වෙයි කියලා කියන්නේ මම නෙවෙයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒක ඒකාන්ත ඇත්තමයි. ඒක බොරුවක්. මදකට කල්පනා කරලා බලන්න මෙතන ඉන්න හැම මිනිස්සෙක්ම හැම පින්වත් කෙනෙක්ම මොකද ජීවිතේ බොහෝ කාලයක් පහු කරලා නැහැ. අපිට මේ ජීවිතේ තේරෙන්නේ නැති මේ කොච්චර දුක් විඳිනවද මේ අවස්ථාවට මේ ටිකක් හරි කාලා කියලා බණහන් සැලසීම කියලා. ගොඩක් අය මේ ජීවිත කොච්චර කැපකිරීම කළාද කියලා මනකට ඔබගේ හදවත දන්නේ නැහැ. නමුත් ඔබට මේ සුළු කැපකිරීම සුළු කාලය අවුරුද්දක් දෙකක් කරගන්න බැරි වුණා. එක දිගටම මේ භාවනාවට පැයක් ගිහින් එකමදි. එක දිගටම සිය වාග්වාගෙන අසත් සංඥාවල ඔබට යුද්ධ කරගන්න බැරි වුණා. එතකොට ඇත්තට ඔබ මේ භවයේ පරදිනවා. ඒ පරදින ඔබට කල්ප ගානක සාගරය වගේ අඩන් ඉතුරු කරලා යන්නේ. කල්පවත් ඒ පරාජය කරනවා. ඔබ හිතන්නේ මේ අපි පැවිදි වෙලා ඉන්නේ මම නම් පැවිදි වෙලා ඉන්නේ ආසාවට නෙවෙයි යවන්නේ. මම ආසාවෙන් පන්නේ ඉන්නේ. මම පැවිදි වෙලා ඉන්නේ මේ අවස්ථාවත් අරගන්න. ඔබ වගේම කාල බීලා ඒ ක්ලබ් ගාන ගිහිල්ලා විතරක් නෙවෙයි ඒ දේවල් කරලා තව ඉස්සරහට ඒ දේවල් කරන්න කියන්නේ ආසාව තාම පවතිනවා. නමුත් මේ අවස්ථාව මගේ ඇරියෝ පිළිගන්නයි ජීවිතේ මේ අවස්ථාව අපිට මුල ගැහෙන්න තියෙන පුළුවන්. ඒ නිසා අපි අර බොරු මුලාව නිසා අන්තසරණ දුක් විඳින නිසා මේ විදිහට මේ බණ කියන්නේ. නැත්නම් ඇත්තටම මේ බණ කියනවා සල්ලි අම කරන්න බණ කියන්න ඕනේ. ඕනතරම් ක්‍රම විවෘත වෙලා තිබුණ ඒ ලෙවල් ඉවරනකොට ජීවිකාව ගෙනියන්න. ඕනතරම් විදිහට දේපල ධනෙ හම්බ කරගන්න ක්‍රම තිබුණා. මම දන්නවා තරුණ කාලේ මම විතරක් නෙවෙයි ඕනම කෙනෙක් පැවිදි වෙන්නේ ඕන ජීවත් වෙන්න බැරි කමට විතරක් නෙවෙයි. ඒ හැම කෙනෙක්ටම පින්නදෙනින් පැවිදි වුණාට පස්සේ අපි සමහර වෙලාවට පැවිදි වෙන්නේ සමාජ ජීවිතය මේව කරගෙන හදාගෙන මම මුලින්ම අවංකවම පැවිදි වුණේ මගේ ජීවිතේ වැඩදිච්ච දැන් හදාගෙන ආවේ ගෙදරට පාඩුවේ ගිහින් ජීවත් වෙන්න. මට ඒ ධර්මයේ තේරුණා මොකක්ද මේක මේ දුර්ලභ අවස්ථාවක් කොහොමද කරකැවිලා අවිලා තියෙන්නේ මේක අත්හැරලා ඉවරයි. ඉතින් මම කල්පනා කරා කිලෝ 3-4 දෙනෙක් යාළු වෙලා හැමකැත්තෙම ගේමක් ගහගෙන යනවද? එහෙම නැත්නම් මේක ඉවර කරගන්න. මේ පිළිවෙල එකම දෙයයි අඬාහරි මේක කරගත්තේ නැත්නම් හැම කෙනෙක්ම අසරණ වෙනවා. ඉතින් මෙතෙක් ආවේ හැම කෙනෙක්ම මේ සල්ලි නැති නිසා බනහන්නව නෙවෙයි. ඒ නිසා ඔබ හිතාගන්න මේ සල්ලි ඔබට වටින්නේ මරණකම් විතරයි. ඒ වටින්නේ ඔබ රවට්ටේ සල්ලි දකින්න හැම වෙලාව ඔබ රැවටෙනවා. ඒ ඇත්තටම සතර මහා ධාතු වලක් විතරයි. ඒ වටිනාකමක් නැහැ. ඒ වටිනාකම් සියල්ල අපේ ඉන්ටර්නෙට් බොරු සංඥාවලින් හදලා තියෙනවා. අවුත් අපි ඒ අපේ ජීවත් වෙන පරිදි මේ කරොත් ඒවට රැවටි යන්න එපා. පුළුවන් තරම් පිළිවෙල ජීවත් වෙන මහන්සි ගන්න ගමන් ඒ සෑම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අපිට ඉතර වෙන මාර්ගය මොකක්ද? නිත්‍ය සුඛය ආත්මය වලට හිතන අනිත්‍ය දුක්ඛයි. ඊට මේ ධර්මය උගන්වන්න ලේසි පොඩි ළමයින්ටද ලොකු ළමයින්ටද? ඒ පොඩි ළමයින්ට ලේසි කියලා කියන්නේ දැන් මම මේ ඉගෙනුවා 2 3 4 5 6 ළමයින්ට. ඒතරම් දැකලා ඉන්නේ බෙන්ඩ් එකේ පිටුර ඇතුලේ වීඩියෝ එහෙම ඉගෙනුවා. ඇත්තටම මේ සංඥා විස්තර කරන ළමයින්ට ඒ ළමයින්ට මෙච්චරම විස්තර කරන්නේ මොකක් කියන්නේ. ඇත්තටම මේක කරන්නේ පොඩි ළමයිද ලොකු ළමයිද? දැන් මම පොඩි ළමයින්ට මොනවා රූපේ අනිත්‍යයි කියලා ලියාගෙන දෙනවා. රූපේ වෙනස් වෙනවා කියලා ලියාගෙන දෙනවා. හැම පොඩි ළමයින්ම තරකට ගෙනල්ලා වෙන්නෝ ලියාගෙන දෙනවා කියනවා. මම මේ ලොකු ළමයින්ට පොත් ලියාගෙන ඉන්නේ එකෙක් කල්පනා. ඒ ලියන්නේ උමිතානේ උදාන්න නෙවෙයි. ඒක තමයි අත්ත. කුංචි කාලේ ඉන්න ළමයින්ට මේ ලියන්නේ මේ නිහතමානී කියන ගුණය නැති වුණාට පස්සේ මේව එක්තරා ආකාරයක වචන විතරයි ඔබට මේක වැඩක් නැහැ. ඔබට සාමාන්‍ය සංදර්ශනයක් විතරයි. ඔව් කවුරු නිහතමානී නම් ඔබට හිතන්න කම්මැලි නම් පෑන අරගෙන ලියන්න. මම මේක කියලා තියෙනවා. ආනන්ද කම්මැලි. ඒක පෑන රූපය අනිත්‍ය රූපය වෙනස් වෙනවා. මේ රූපය සතර මහා ධාතු වල කේස් කියන්නේ කේස් ලෝමීය ධාතු වශයෙන් මොඩි එක වෙනවා. හිතන්න කම්මැලි. කම්මැලි නම් ලියන්න. එළිය වාරයක් පෑන් උඩ ගන්න මේ දුකින් නිදහස් වීමනේ පෑන් උඩ පදින්න. ඒ නිසා මේක මම ඔය අතර භාවනා වැඩසටහන කරනවා හරිම අකමැති. අතර කිලිහෙකවත් තමයි භාවනා කරපුවාට නම් ඊටත් වඩා අකමැති. මොකද කිසිම කෙනෙක් වෙනස් වෙන්න කැමති. අතනම කවුරුත් භාවනා කරනවා යන්නේ මුස්ලිම් ආරේ ක්‍රිස්තියානි ආරේ වැඩි දුන්නා. බෞද්ධ නම් භාවනා නොකරපුවා. උන්ට ලේසි
පන්තියේ වල අනුලා තමයි ඔප්පු කරලා පෙන්නන්න ගිරිමානන්ද සූත්‍රයේ පර්සෙන්ට් කී දෙනෙක් කියනවද කියලා. දැන් බලන්න සුජාතියේ කිසිම දෙයක් නැතුව භාවනාවට આવොත් මම මේක දැකලා තියෙනවා මෙඩි රිපීට් වලදී. එයා සම්පූර්ණ try කරනවා කියන දේම කරන්න. එයා කිව්වොත් ඒක ලියන්නේ ඒක ලියන්න. නමුත් භාවනාව වාර දෙක තුනකට ගිහින් කොහොමද කරන්නේ? පිස්සු බීගදු කියලා උ හිනායෝ කියන්නේ. එහෙනම් පිළිවෙලේ ධර්මයේ තුලින් තව සංඥාවක් ගොඩනගා ගන්න පුළුවන් මාන්නේ කොටුනේ. පුදජන ලෝකෙ කොටුනේ. ඒක ගොඩනගාට පස්සේ කවුරුත් ආත්මිකයි කියලා පුංචි පුංචි දේවල් කරන්න කැමති නැහැ. මොකද පුංචි පුංචි දේවල් තුළ තමයි සත්‍ය අවබෝධයට අවශ්‍ය දේවල් තියෙන්නේ. අපි දැන් සමහර වෙලාවට හාමුදුරුවන්ට බයිනවා පාරිපුත්‍ය කරනවායි කියලා බයිනවා රස්සාවල් ඉල්ලනවායි කියලා බයිනවා. නේ බලන්න ඉන්ටර්නෙට් එකට කියලා මේ පිටු ලංකාවේ පාරිපුත්‍ය කරන රස්සාවල් ඉල්ලනවා. එතන ඉන්දියාවට පස්සේ පෙළපාලි යනවා, ගේට්ටු කඩනවා. ඒ සාමිනාසෙට බැලන වැඩක් නෑ මම කියන්නේ. උන්වහන්සේලාට බැලන වැඩක් නෑ. උන්වහන්සේ බැලන වැඩක් නෑ. උන්වහන්සේ පුංචි කාලේ වැඩියෙන් ආව වෙලාවේ සත්‍ය සංඥාට උන්වහන්සේලාට ලැබුණා නම් උන්වහන්සේ කවදාවත් විදියට දඟලන්නේ. අපි දැන් උන්වහන්සේට බැලන වැඩක් නෑ. අපිට පුළුවන් නම් රස්සාවක් දෙන්න මේක එකම කරන්න කියලා. ඒ නිසා පිළිතුරු මම මේ සංඥාවේ වෙනස් සංඥා බුදුරජාණන් වෙනස් කරන අවස්ථාව උදාහරණ කිහිපයක් කියන්නේ. එක්තරා උපාසකම්ම කෙනෙක් හිටියා. මට මේ පින්නතුන් කියන්නේ ඊට කලින් සංසාරේ ගමන නිමා කරන අවබෝධයෙන් පැවිදි වෙන්න හොඳයිද? කිසිම අදහසක් නැතුව පැවිදි වෙන්න හොඳයිද අම්ම කියන්නේ? කන්න බොන්න පැවිදි වෙන්න හොඳයිද? නැත්නම් සංසාරේ විතරේ පැවිදි වෙන්න හොඳයිද? අම්ම කියන්නේ හිතේදී. අම්ම පැවිදි වෙන්න කන්න බොන්නද සංසාරේ විතරයි. කවුරුහරි පැවිදි වෙනවා කන්න බොන්නද සංසාරේ විතරයි. බයින් පොඩි දෙහා ඉන්නේ. මහත්මිය කියන්නේ කන්න පොඩි පැවිදිනොත් දාලා තියෙන්නේ. දැන් හරියට පැවිදිනොත් සංසාරේ ඇතුළත කන්නේ. මහත්මා කියන්නේ දරුවා හිතේ කිව්ව එකකින් පැවිදි කරමු. කියන්නේ කන්න පොඩි පැවිදිනේ හොඳයි සංසාරේ විතර වෙන පැවිදිනේ හොඳයි. සංසාරේ. දැන් කවුරුහරි කන්න පොඩි පැවිදිනොත් හරිද වැරදිද? දැන් අත්‍තරම අපේ ලංකාවේ ඉන්නේ සංසාරේ විතරේට දිගට ගන්න. ඒ පැවිද්ද හරිද වැරදිද? ඒ පැවිද්ද හරිද වැරදිද? දැන් මම කියනවා මොකද කියන්නේ මම මේක. දැන් කවුරුහරි දැන් පුංචි කාලේ ළමයි පැවිදි අත්තර කොහොමද ළමයි පැවිදි හරි අඩු වෙන්නේ? හරි මාටි වෙන්නේ පැවිදි වැඩිපුර පැවිදි කරන්නේ කවුද? මේ පිළිතුරුගේ 5000 ඉරයන් පිළිවෙල වල එහෙම පැවිදිනේ හොඳයි කරන්නේ. හොඳයි? දැන් බාරවල උදින් අතර පණින්නේ. අර කමෙන්ට්ස් දාලා මාරෙන් කියන ප්‍රසාදනේ නරවෙයි. අපි ඒක පාල් කරලා මේක පිටු කාටවත් පහර ගන්න ඕනේ කොතන තියෙන ලස්සන සත්‍ය අතුලාන් තියෙන ගැප් එකේ සත්‍යය. ඒතර බුදුරජාණන් ජීවමාන කාලේ ඉතර උපාසකම කෙනෙක් ඉඳාරමින් හිටියා. එයා උපාසකම ඉඳාහාරික තමයි කරේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට වෙනවා ඉඳාකයාට යාට මිනිස්සු එච්චර දෙන්නේ. ඒ මීටරයක්. ඉංගන්නියක් උනත් මීටරයක්. අර යාට වෙනවා කෑම ලුඩ තියාගෙන යනවා මේ මෙහෙණියාරාම වල. ඒක විසුණු ඉන්නවා සෙලා. මෙයා හිතුවා මට දෙන්න කියෝදී අන්න. ඉතින් මෙයා ගියා. ගියාට පස්සේ යාට ඉස්සෙල්ල දෙන්නේ. ඔක්කොම බෙදලා ඉතුරු වෙන ටික තමයි දෙන්නේ. සමහර දවස්වල උපාසකම් වල හරියට දාන්නේ වැඩිපුර ගෙනන්නේ නැහැ. ඒ නිසා මේ විසුණු ඉන්නවා පොඩ්ඩයි ගන්න. ඒ කියන්නේ අද වගේ නෑ ඉස්සර විසුණු ඉන්නවා වැඩි. එයා කල්පනා කරා මම මෙහෙම ඉඳලා ආවද කැඩුනා. ඒ මට වැඩිපුර ගන්න. අනිත් ඒ කන විතරනේ පාත්‍රයේ උතර ළඟටත් ගිනවද කියලා. කුටියකුත් ප්‍රිය හම් වෙනවා. එතකොට මොකද මීතරයි. සමහර උගාන දීලා ඕස්ට්‍රේලියාවට එන්න අර කට්ට කරන මම පැවිදි වෙනවා ඉස්සෙල්ලා කරන්නේ. ඒ මොකද ඉස්සෙල්ලා කන්න මොන ටික දාලා හොයාගන්න. ඇයි ගිහලා අටාචාරා කිසිම මම ඉංග්‍රීසියෙන් කිව්වා පැවිදි වෙන්න කැමති නැහැ. පැවිදි කරා. දැන් මොකද වෙන්නේ? පැවිදි වෙනවා පාත්‍රය අරගෙන යනවා කනවා ගිහලා උඩ නිදාගන්න. ඒ බුදුරජාණන් වහන්සේ රාතනවා රාත්‍රියේ කවුරුත් දුක් වෙන ආකාරෙක නිදාගන්න. ඊට පස්සේ දැන් නාබිබි නිකන් ඉන්න බෑනේ. දැන් යනවා අර විසුණු ඉන්නවා සාකච්ඡා කරන මොකක් හරි කියලා මම වාගන්න යනවා. ඊළඟට ඇහෙන්නේ මොකද්ද? ඇහැ අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය
අනිත්‍යයි. මොකද උපත දුකයි. ඔබ තමයි කතාවේ මේ. දැන් යා කාමරේට ඇවිල්ලා කල්පනා කරනවා ඇහැ අනිත්‍යයි. කන ඒක කියනකොට තමයි උත. ඒ අනිත්‍යයි. ශරීරයේ කියලා පුද්ගලයෙක් නැහැ කේස් ලෝකේ යාව තමයි කියනකොට. කියලාම නිකන් කරන්නේ ආයෙ හිතනවා. නේද අයිත්‍යමයි මොනසබෝයි දුර්ලභයි. මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න බැරි වෙන්නේ. මෙයා මේ වටේ මාස ගානක් කරන මෙයාට තේරුණා මොකද්ද? මේක අපි අන්න මොන්න බැරි වෙලා තියෙන මගේ පෙර සංසාරේ මේ තවදුරටත් ඉක්මනට මේ ඕන තරම් chance ලැබෙයි. දැන් යාට මේ අදහසක එන්න උදව් වුණේ මොකද්ද? පරිස්සම. මොකද උදව් වුණේ? සැබවින්ම යාවේ නිවන් දකින්න යාලි වගේ මොකද්ද කියලා වදක් නැතිව. එයා කන්න බැරි. මම කවන්නේ ධර්මයේ තියෙනවා. හොඳට පැවිදි වෙන්න ඕන ධර්මයේ. ඒක නිකම්ම චිත්ත සත්‍යාවේ නිවර්ති සංඥාවට එනවා. ඊට පස්සේ මොකද මේ අය ලෝභෝ කලකින් පිළිවෙල අරහත්ත්වය සාක්ෂාත් කරනවා. අරහත්ත්වය සාක්ෂාත්. ඒ දින මොකද දේශනා. නේ? තව කන්න බැරි එක කොච්චරයි නේද? ලෝසක සාපිනාද බැලුනේ රහත් වෙනවා ගන්නවද පොඩි කාලේ. සාරිපුත්‍ර මහරහතන්ගේ අනුකම්පාවෙන් යන කන්න ටිකක් ලබා දෙන්න පුළුවන්. දැන් ඒ කිව්වා කැමති කරන්න දෙයක් නැතිව නේද? අන්තිමට රහත් වෙලා නතර වුණේ. ඒ නිසා පිළිතුරු මේ පුංචි කාලේ ඕනම කෙනෙක්ට සත්‍ය සංඥා දෙනවා නම් ඉක්මනට උගේ භාවය වෙනස් කරන්න පුළුවන්. මොකද අවාසනාව මහත් ඒ සංඥා කතා වෙන්නේ දී සමාජෙත් නැත්තේ. ඒක බැරි සමාජයේ දුර්වලකම වගේ දී සමාජයත් නැහැ. දීගෙනෙම නේ බැරි වෙන්නේ. දීගෙනෙම තමයි බැරි වුණාට පස්සේ අපිට බයි. ඉතින් මේක කරලා ලක්මක් හදලා උඹලා වගේ අපි. වෙනසක් නැහැ. එතකොට මේ ගෙදරින් මේකේ යවලා උඩ බань. පින්නතරි සංසාරේ මේ ඊතර වෙන්න නැති වුණත් කවන්නේ පැවිදි වෙන ධර්මයේ තියෙන දැනග අනිවාර්යයෙන්ම කොටේ මාර්ගයේ තියෙනවා. මම බලන්න බුදුරජාණන් වහන්සේලාවට අවබෝධයෙන් පැවිදිට ආවේ කීප දෙනෙක් විතරයි. බොහොම අඩු පිටස අඩිය හැම කෙනෙක්ම ඒක ලාභ සත්කාරනේ ඒක ප්‍රධාන එක ස්වාමීන් වහන්සේනමක් ආවේ බුදුරජාණන් වහන්සේලා ගාවේ එඩිටින් ටෙක්නික් ටික අල්ලගෙන කියලා පිළිකර හොයාගන්න. කවුද? ඔතේ ස්වාමීන් වහන්සේ. සුසී. කවුද? සාකච්ඡා ඉලා ආනන්දවන්තුව පැවිදි කරා. පැවිදි කරලා ගමන් එයා හොයන්නේ මොකද්ද? එයා හොයන්නේ මොනවද මේකේ තියෙන ටෙක්නික් මෙච්චර පිළි කරලා දෙන්නේ. ඒ ටෙක්නික් තමයි අයිලා බුදුහාමුදුරුවෝ රහත් වුණා කියන්නේ. හරීම සැලසීමයි කියනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කතා කරනවා. දැන් මේව තමයි මෙයා එකතු කරන්නේ. දැන් එයාගේ ඇඩ් කරගන්නේ මොනවද? අර අනිත්‍ය දුක්ඛ අනාත්ම රූපේ මෙහෙම. දැන් ඕක තමයි මේ ලැබෙන්නේ දෙනවා. දැන් පිළිකර ලැබෙන්නේ ඕක කියනකොට තමයි. දැන් මේ ඔක්කොම ඇඩ් කරලා. ඊට පස්සේ ඒක විහෙරම ටෙක්නික් එක වශයෙන් ආයිතාගෙන ආවේ මොඩල් එකේ උනේ ආසින් යන්නේ වටි කරලා. කොහොමද ගන්නද? දැන් රහතන් වහන්සේලා එනවා. රහත් වෙලා කියනවා ආසින් යනවා කියන්නේ. අන්තිමට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ මේ අහනවා. ඇයි මේගොල්ලෝ රහත් උඩින් යන්නේ නැත්තේ? ඒ ටෙක්නික් එක මොකද්ද? බුදුරජාණන් කියනවා. බුදුරජාණන් ප්‍රශ්න ටික අහලා ඉන්නකොට මොකද උනේ? රහත්. ආවේ පින්නතුරු නිවන් දකින්න නෙමෙයි. නමුත් ආවේ කියම දැනන. ආවේ නිවන් දකින්න නෙමෙයි ආවේ කියම එනකොට අපි පින්නතුරු මොන අරමුණකින් බැඳුනත් කවන්නේ සංඥාව සත්‍ය පැත්තට වෙනස් කරන දැන. මොන පැත්තට වෙනස් කරන දැනද? සත්‍ය පැත්තට සංඥා වෙනස් කරන දැන. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ වාසය තුල පින්නතුරු මම උත්සාහ කරන්නේ ඔබගේ තියෙන සංඥාවක් අනිත් පැත්ත ගන්න. ඒ තමයි කොයිකොටයි. ඔබ කැමති නම් ඔබ කැමති නම් මේ දෙන්න ඇවිල්ලා ඒක මහන්සි වෙන ගන්න පුළුවන්. අකමැති නම් කිසිම කෙනෙක් මම දැන් බල කරන්නේ. ඔබ මගේ ගා ෆෝන් නම්බර් ස්නෑන් එකේ ඉස්සර 12 දෙනෙක්ට කෝල් කරලා ගෙන්නන්න පුළුවන්. මේ හැම කෙනෙක්ටම කෝල් කරලා ගෙන්නන්න පුළුවන් කම. හැබැයි මේ පිටුතුන්ට පිටුතුනේ මොකද්ද වෙන්නේ? මේ වගේ සත්‍ය වූ දේවල් කියන්නේ යනකොට සමහර අය කටහරයි. සමහර නිදා ගන්න. පිටුතුන් පොළොස් පස්සේ වෙනවා කියනවා නම් hina වෙයි බඩ දැනේ. අපිම හදවතට අහලා බලන්න. අපි කැමති සත්‍යයටද අසත්‍යයටද? අසත්‍ය තුලමයි ජීවත් වෙන්න අපිට උමා තියෙන සංඥා වෙනස් කරගෙන ඉන්න දැඩි වුණාවක් නේ. දැන් මේ මුණු ටික බැලුවා මොකද මොකක් හරි පිළිවක් කරපන් කියලා හිතෙනවා. දැන් නැලවිච්ච ඇයි පින්වතුනි මෙච්චර සත්‍යයට අකමැති? ඇයි මෙච්චර සත්‍යයට අකමැති? ඇයි මෙච්චර සත්‍යයේ ඉඳලා ඔච්චර නිදිමත? ඔබගේ ප්‍රශ්න කරන්නේ. ඔබගේ ප්‍රශ්න කරන්නේ. ඇයි ඔබ ඔච්චර නිදිමත සත්‍ය කතා කරන්නේ? ඇයි අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියන දිගින් දිගට ඔබට අහන්න බැරි? ඔබගේ ප්‍රශ්න කරන්නේ. ඇත්තට මේ කියන දේ ධාරි අපි හිතන්නේ දේ ධාරි. ඔබ ප්‍රශ්න කරන්නේ. ඔබගේ ප්‍රශ්න කරන්නේ.
පිළිතුරු ප්‍රශ්න කර ඔය තියෙන කම්මැලිකම් දුරු කරගෙන මේ ගමන කොහොමද මේ ජීවිතේ එක පියවරක් හරියන්නේ? එක පියවරක් හරියට විතර වෙන්නේ. මේක පිළිතුරු අපතේ යවන්න එපා. මේක දුර්ලභ වෙලාවක්. ආරණත නිග්ගමද යුජත බුද්ධ ශාසනය. දුනාත මත්ති නොසේන නාලාගාරණි කුජ. මේ අරබන් නැගිටින්න. මහා අස්තියේ බඩපිලි රළයකට ගිහිල්ලා බඩ කැල පොඩි කරන්න වාගේ මේ සියල්ල පොඩි කරලා මාර බන්ධනයෙන් පොඩි දහස් වෙන කියලා බුදුවරු පිළිබඳව ආඥාවක් දුක් කරනවා. ආඥාවක් කියන තේරුම කාන්න පුතේ බොන්න පුතේ වෙන්නේ. ආඥාවක් කියන්නේ කරන්නේ. මස් තමයි අය ෂුට් නෙවෙයි කල යුතුමයි. බුදුවරු පිළිබඳව ඥාන වල අදීනේ කල යුතුමයි. නැත්නම් බෑ. අනේ රත්තරන් උපාසකම් මේ ඉන්න භාවනා කරන්න මගේ මම ඒව නෑ බුදුරජාණන් ආඥා බුද්ධ ආඥා කරනවා කරන්න නැත්නම් මරණය ආරණ්‍ය මරණය කියන්නේ ධර්මයේ දේශනා කරන්නේ එච්චරයි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මට සිමුදු සිල්ලු වචන ඒ ඔක්කොම වචන වලින් ඔබ රාඩේන මනම් ඒ වචන 1000ක් තුනකට ප්‍රයෝජනයක් තියෙනවා. මට සිල්ලු වචන 1000කින් ඔබ 1000ක්ම රාඩේනවා නම් ඔබට එක වචනයකට ප්‍රයෝජනයක් තියෙනවද? ඔබ මේ අවිද්‍යාව අන්ධකාරයට එක වචනයක්වත් උදව් කරනවද? බුදුරජාණන් ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා තියෙන බික්කු කියලා විතරයි. පින්වත් කියලා ඒව නෑ. ඒව අන්ධබලුත් වචනේ බුදුරජාණන් වහන්සේ නෑ. මෙන්න ආවරම් කරන්න. ඕන උදව්වක් දෙන්න ඉච්චා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේගේ මහා කරුණාව කියන්නේ ඇදලා බැදලා කතා කිරීම නෙවෙයි කියන්නේ. එහෙම සංඥාවක් නෙවෙයි. අපි බුදුරජාණන් සංඥා එහෙමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාව කියන්නේ අපි මේ විඳින දුක උන්වහන්සේට පේනවා මේ මායාවට අහුවෙලා අවිද්‍යාවට අහුවෙලා. උන්වහන්සේ අපිට ආඥානික කරන්න. මොහොතක්වත් අත්හරින්න එපා. කරන්න. ඒකයි කියන්නේ තමයි. වාග්මිතුනේ ඔබේ සංඥා මගින් මොඩල් සතරක් මම ඉස්සරහට එක අරගෙන පෙන්නනවා. සාමයේ සතදා තුනෙන් පෙන්න ගන්න විදියක් නේ. ඒ නිසා පින්වතුනි ඔබ කාඩ අරමුණාවක් නම් ඔබේ ජීවිත වෙන මොකක් හරි රැකියාවක් කරගන්න. ඒ කරන එක හොඳටම කරන්න. බොරුවට කරන්න එපා. හැබැයි ඔබ ජීවත් වෙන නිදාසන ඔබේ කාර්යය වේවා. ඔබේ ගෙදර වේවා. ඔබ පන්සලට අතරින් මෙතෙන්ට එන වෙලාව වේවා. ඔබ දාගන්න අනිත්‍ය සියල්ල වෙනස් වෙනවා කියන හිතන්න. ඔබ ලොකු කාලයක් වෙන අතරින් ඉඳලා ශාලාවට ගිහලා වාඩි වෙනවා නම් හිතනවා මොකද්ද? සියල්ල වෙනස්. කවුරුරේ යවුව මොකද කියන්නේ? පාරේ නේද මචං. අපේ අත්වාදේ කාටවත් පේන්න ඕන. ඔබ කලෙන්නේ කරන ඇඳේමත් කරන්න. ඔබ රවට්ටන්නේ බලමු දෙක කලින්ද අපි අන්නයට පින්නන්න ඕනේ. එතනින් ගියාම තවත් රවටිනවා. කිව්ලෝ තේරුණානේ. ඒ නිසා ඔබට ලැබෙන කලර් ලයිට් එකක් ආව ඉන්නාරිය වෙන්න පුළුවන්. ඔබට පුළුවන් හිතන්න මොකද ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥා අනිත්‍යයි. ඒක බුදුහාමුදුරුවෝ හිතන්නේ කිව්වනේ කියලා හිතන්න පුළුවන්. එහෙම පින්නෝනේ දිනේ ගතවන කිසිම බයකදී පින්නෝනේ කුසලයක් කරන්නේ නැතුව ඒක අත්හරින්න එපා. නිත්‍යයි සුඛ ආත්මයි සංඥාවලින් විතරක් ඉඳලා යවන්න එපා. ඔබට මේ මනුස්ස භාවය ඔබ ලබාගත්තු මේ වටිනාකම ඔබ හදාගත්තු මේ ෆිල්ම් එක ඔබට පින්නෝනේ ලස්සනට එඩිට් කරන්න පුළුවන්. ඒ අවස්ථාව මේ ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට මේ මොහොතේ ඔබ නින්දට යනතුරු ගත වෙන සෑම පහේ විනාඩියකට හරි පින්නෝනේ ඔබකට දෙන්න ඕනේ. සත්‍ය සංඥාවට දෙන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දානයක් දීමත් කුසලයක්. සීලයක් කුසලයක්. සමාධියක් කුසලයක්. නමුත් කුසල අතර අග්‍ර ශ්‍රේෂ්ඨ ජේෂ්ඨ උත්තම වෙන්නේ මොකද්ද? අසුරු සෙනඟ ගහන වෙලාව මොකක් වෙලීමද? අයි අපේ මුළු චිත්ත අභ්‍යන්තරයම අපේ මුළු සිත් පරම්පරාවම පිළිතුරු සම්පූර්ණ නිත්‍ය සුඛාත්ම සංඥාවල ගිලිලා ඉන්නේ. එක සුළු මොහොතකට හරි සියල්ල වෙනස් වෙනවා කියලා සිත අරමුණු කරනවා. ඒ අරමුණ තමයි ලෝකයේ ඇත්තම සත්‍ය. ඒ වෙලාවට පිළිතුරු හිත් පරම්පරාව දෙදරලා යනවා. හිත දෙදරලා යනවා ඒ නිත්‍ය සුඛාත්ම සංඥාවට පහර වදිනකොට. දිගින් දිගටම ඔබ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න යනවා නම් ඊට වැඩි කාලයක් මේ මායාව හදන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දානෙ දීම අපරයි කිව්වේ දානෙ දීම කුසලයක් කිව්වා. සීලයක් කුසලයක් කිව්වා. සමාධි භාවනාවක් කුසලයක් කිව්වා. ඒ සියලු කුසලයන් අතර අග්‍ර වෙන්නේ කුමක්ද? අනිත්‍ය වෙන්නේ. එතන තමයි පොට පැහැදෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසුරු තැනක් ගන්න මොහොතක් කියලා කියන්නේ ගල්කඩක වෙලාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේලාගේ තියෙන ලක්ෂණ. යම් රාත්‍රියක සම්මා සම්බුද්ධත්වයට පත් වුණා නම් යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ දාතින් පිරුණම් පානවා. ඒ අතර කාලය තුලම ප්‍රකාශ කරනද යමක් මතු කරනවද ඒක ඒ ආකාරයෙන්
කියන වචනේ දෙවියෙක්ටවත් මාරයෙක්ටවත් බ්‍රහ්මයෙක්ටවත් සරණ බ්‍රාහ්මණයෙක්ටවත් ඒ වචනේ උපමාවකින් වැරදි කියලා පෙන්වන්න පුළුවන් ජගතේ විශ්ව ධාතුවේ. නම් බුදුරජාණන් අසුසන ගහන වෙලාව ඒ වගේ කුසලස්කන්ධයක් තියෙනවා කියන අනිවාර්යයෙන්ම වගේ කුසලස්කන්ධයක් නැසෙනවාමයි කියන්නේ. ඒක අභිධර්ම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. එයි ඒක බලවත් වෙන අනිත් කුසල වලට වඩා තියෙනවා. ඒ නිසා මේ පිටුතුන ගතරන සෑම මිනිත්තුවකම පැයකම කුසල එකතු කර ගන්න පුළුවන් වැඩවලදී දොරිලි වෙනවා. ඒවට කල්දාන්න එපා. ඒ නිසා පිටුතුනි භාවනා කරන දිවදායක භාවනා කරන යනවා ඒක අනිවාර්ය වැඩක්. එතන කුසලස්කන්ධයම රැස් වෙන කාලය. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඊට අමතරව ගත වෙන සෑම වේගයකදීම අඩුතරාවේ 10 අනිත්‍යයි කියලා ඉන්නවා. සුඛානකට අත දිනකොට සියල්ල වෙනස් වෙනවා කියලා හදවතින් අරමුණු කරන්න දෙපාරක් තුන්පාරක්. අයිත් ඔබේ වාහනේ විදියට බලින්කොට ඔබ හිතන්න සියල්ල වෙනස් වෙනවා කියලා තුන්පාරක් හරි හිතපයි. එයාට මගදී ඔබට ඕන තරම් අවස්ථාවල වෙනස් වෙනවා කියලා සිත් පරම්පරාව අනුමුඛ කරන කාලය ලැබෙනවා. ඔබට අවශ්‍ය වෙන්නේ ඊට අවශ්‍ය නිවැරදි උමනාවක් විතරයි. සප්ප පාපස් සතරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරිවෝ දපණ ඒතම් බුද්ධාන සප්ප පාපස් සතරණ සියලු පාප ධර්මයන් අත්හරින්න. කුසලස්ස උපසම්පදා සියලු කුසල දහම් දියුණු කරන්න. ඒ සියලු කුසලයේ චිත්තය දමනය කරන්න. ඒ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. එහෙනම් ඔබට මේ මග ඉවර කරගන්න එකම දෙයක් තමයි අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව එකක් උදව්වට අරගෙන නිරන්තරව මේක අනුමත කරන්න පුළුවන්. මොකද සියල්ල වෙනස් වෙනවා. සියල්ල සෑම මොහොතකම වෙනස් වෙනවා. සෑම මොහොතකම වෙනස් වෙනවා. මුළු විශ්වයම සෑම මොහොතකම වෙනස් වෙනවා. බඹයක් තරම් ශරීරයේ සෑම දෙයක්ම සෑම මොහොතකම වෙනස් වෙනවා. ඒ විදිහට කල්පනා කරන්න. ඔබ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඔබට නියතම ප්‍රතිඵල ලැබෙනවා. ඔබ හේතු හදන්න. ඔබට ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක මට ඊටත් හදලත් වඩා විශ්වාසයි. විශ්වාසයෙන් මේ කියන්නේ. විශ්වාසයෙන්. ලැබෙන සුළු මොහොතක්වත් පින්නතුනේ අපතේ යවන්නේ. ලෝකයට අපි කරන දේවල් පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒක වෙනකන් අපිව අභිමානියෙන් රවට්ටා ගැනීම. ඔබට ගත වෙන මේ දැන් ඔබ ඒව දැන් දාගන්න. මම දැන් වාහනේ බැලලා ආමුදුර හම් වෙන්න යනකම් අනිත්‍යයි කියලා හිතනවා. නැත්නම් සුවපත් වේවා කියලා හිතනවා. ඒ වෙලාවේ ඔබට කොච්චර කුසල සිත් පරම්පරාව පහළ වෙනවා. ඒ සියලු කුසලයන් ඔබට නිවන පිට දුකින් නිදහස් වෙන්න සුභකාරක. නැත්නම් අපි හිතුවොත් මේ දවසේ අනිත්‍යයි කියලා හිතන්නේ කාටවත් කරන්න බෑ. ඔබට හැබැයි එක තප්පරයක් මොහොතක් කරන්න පුළුවන් හැකියාව හැම කෙනෙක්ට පාදිනවා. මොහොත එකතු කරන්න. මම ඔබට කියන්නේ ඔබ මොහොතක් ජීවත් වෙන්න. දවසක් සිල් රැකගන්න. ඔබ මොහොතක් සිල් රැකගන්න. මොහොතක් ඔබට සිල් රැකගෙන තියෙන මොකම දේ තමයි කුසල අරමුණක් මොහොතදී අරමුණු කිරීම. මොහොත පිළිවෙලින් විශාල කුසල ස්කන්ධයක් අපිට දවස පුරා ඉදිරි කරන්න පුළුවන්. දවසක් සිල් රැකීමයි කියන්නේ පිළිතුරේ දවසක් හටනොග තලාගතයක් ගැන තියෙන බලාපොරොත්තුවක්. ඒක වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. නමුත් කාටද මෙතනින් බැරි මොහොතක් කුසල අරමුණක් ඉන්න කාටවත් බැරි මොහොතක් කුසල අරමුණක් ඉන්න අපිට පුළුවන්. ඒ මොහොතක් කරන්න මොහොතක් ජීවත්. කොච්චර ජීවත් වෙනවද? මොහොතක් කුසල බුදුරජාණන් ශික්ෂාවක 220 ගානක් පරවල ඒ සියල්ල පරවල කියන දුකින් නිදහස් වෙන්න. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීන් මට මේක ගණන් තියාගෙන මම තියාගෙන මේක කරන්න බෑ මම ගෙදර යනවා මට බයයි. විශ්ව මට පුළුවන් දෙකක් රකින්න එක හිතේ. ඒක පුළුවන් කිසි ආයෙත් මුද්‍රාකින්න ඕනේ තමයි විතරක් ගන්න. සුළු කාලෙකින් නිදහස්. එදා පිටතරේ සබ්බ බාබා සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරිවෝ දපණ වේදා බුද්ධාන ශාසන. අවුරුදු 20ක්ම ශාසනයේ ඉච්චේ ගාථා. නමුත් සංඝයාගේ තියෙන පිටතරේ එන්නේ ලාභ සත්කාර වල තියෙන කැමැත්ත නිසා තථාගතයන් වහන්සේ ඒ ශික්ෂාවලින් වෙරළක් වගේ හදලා දෙන්න ඕනේ. ඇත්තට මේක. ඒක එහෙම නිසා වෙන්නේ. මොකද අපිට මොහොත තාමත් අපේ දස කුසල වලින් කුසල එකතු කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අරමුණක් හරි. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව කියන අරමුණක් හරි. එහෙම නැත්නම් කාක්කර කුසල අරමුණක් අරගෙන අපි විශාල කුසල ස්කන්ධයක් මොහොත දවස් එකතු කරන්න ඕන. අපි කාටහරි පිටුනේ සිල්පද කඩන කෙනෙක් දවසක් තිස්සේ සිල් කඩන්නේ සිල් වලකින් පොත් උඩ විනාඩියක් දෙකකට වඩා ඒක කරගන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ අනිත් මගේ කඩන කියලා දවසෙන් පස්සේ වෙලෙන්නේ. හැබැයි අපිට මොහොත එකතු කරන්න බැරිද? දිය බින්දු වැඩිලා කලේ පිරලා යන වගේ මොහොත කුසල අරමුණු දියුණු කරලා කුසල ඡන්දේ බලවත් කරලා මේක අපිට ඉගෙන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීත නාගමයේ නප්පටිකම් කියන අනාගත. වාදීතේ ගැන හිතලා සෝක කරලවත් කලබිලා සතුට වෙලා වැඩක් නෙවෙයි. අනාගතේ උදාහරණ නිසා සීනමවල වැඩක් නැහැ. මොහොතක් ජීවත් වෙන්න. වර්තමානයේ. ඒ වර්තමානයේ පිටාරන අකුසල අරමුණක නෙවෙයි. මොන අරමුණකද? කුසල අරමුණ. ඒ නිසා ඒ කුසල අරමුණ බලන සංඥාව
අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, දුක්ඛ සංඥා, අසුභ සංඥා. It is universal. දැන් මේ ඉගානන ධර්මයේ අපිට විතරයිද පොදු අනිත්‍යයට පොදු නැද්ද? හැම කෙනෙක්ටම ජීවිත සතර මහා ධාතු නාම ධර්ම. නාම රූප වල හැම කෙනෙක්ටම මේක. ඒ නිසා පින්වතුනි මේ පිටුතුන්ට මේ සංඥාවට තවත් විවිධ උපමා මම කවදාවත් පොතකින් බලන්නේ නැහැ. ඒ දවසේ එන අදහස තමයි කියන්නේ එක්සාරම මට තේරෙන සමහර තැනකදී හොඳට අදහස් වෙනවා. සමහර තැනකදී හොඳට අදහස් එන්නේ. ඒ නිසා YouTube එකට ගියාට පස්සේ මම හිතන්නේ මහා සිංහනාදී කියලා ගියම 4 වෙනි දේශනේ තවත් ඇති. 4 හරි 5 හරි දේශනවලින් නාවල පන්තිය බැලුවොත් මුල් 5 තවත් ඇති. නැත්නම් මේ ටිකත් මේ අජයට දානවා ඒක තමයි. ඔය ගිරිමානන්ද සූත්‍රයේ මම කියනවට කරන්නේ ඔබට අවංකව ඉදරන දුකින් නිදහස් වෙන්න. ඔබ ඒක ෆොටෝ පිළිගල්ලා සිංහල තේරුම අතුර නිතර කියවන්න. නිතර කල්පනා කරන්න. නිතර හිතන්න. ඒ පර්ස් එකේ දාගෙන තියාගෙන සල්ලි දාගෙන තියෙනට වඩා වටිනාකමක් තියෙනවා. ඒක පිටුතුන අපේ ජීවිතේ වෙනස් කරන දස සංඥා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද ওই සංඥා 10 100ක් අනිත් පැත්තේ තමයි අපි ජීවත් වෙන්නේ. ආදීනව සංඥා, අසුභ සංඥා, ප්‍රහාණ සංඥා, ඊළඟ නිරෝධ සංඥා, දැන් සබ්බලෝකයේ අනිරත සංඥා, ඔය සියල්ල පිටුතුන මොකද වෙන්නේ? අපේ ජීවිතේ ඒකාන්ත විමුක්තියට යන හඳුනාගෙන සංඥාව කියන වචනේ තේරුම මොකද්ද? මොහොතක් කුසල කරන දෙයක් වෙන මොහොතක්. දවසේ හැම තිස්සෙම මේක අදිස්ථාන කරගන්න. තමන් කොහොම හරි මේ දහවතාවක් හරි අනිත්‍යයි කියලා කල්පනා කරනවා. මේ මොහොතේ හරි අනිත්‍යයි කියලා කල්පනා කරනවා. මෙතන නැගිටලා වාහනයට යන ගමන් හරි එකසුළු මොහොතක් හරි අරමුණු කරගන්නවා. කියලා මොහොත පිළිවෙල දවසේ වැඩි කාලයක් කුසල කරන මොහොතේ. ඔබ දැන් කරන්නේ වැඩි කාලයක් නිත්‍ය සුඛාත්ම සංඥාවට දෙන්නේ. දැන් ඔබගේ ජීවිතවල පිළිලා තියෙන නිත්‍ය සුඛාත්ම සංඥා වැඩි කාලයක් වෙනවා. ඔබ ඒක පිළිද අඩු කරන්න. ඒකට ටිකක් දීලා මේක වැඩි කරන්න. ඒක එකපාරට කරන්න බෑ ටික කරන්න. ටික. අනුභව සිද්ධා අනුභව ක්‍රියා අනුභව ප්‍රතිපදා. ඔය ජීවිතවල වැඩිපුරම තියෙන නිත්‍ය සුඛාත්ම සංඥා ලබාගත් සංඥාවල කිලි වාසය කිරීම. ඒවට ටිකක් දීලා මේක වැඩි කරන්න. යම් දවසක මේ පැත්ත වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලාපොරොත්තු දවසක සුපිරි පිටුතුනි කුරුල්ලෙක් වෙන්න පුළුවන්. කුරුල්ලෙක් ඉන්නවා වී කරලා තරාගෙන යනකොට ඔළුවට වාඩි වෙනවා. උදාහරණ අනිත් බලය ඔබ පබෙන්නේ මට පොතරේ ඉන්න මලින්නා කරනට වඩා හොඳයි. සුපිරි කුරුල්ලෙක් මෙතන ඉන්නේ මම මිනිහෙක් නෙවෙයි මොකේද මෝ. thank you බම්බයෝ කියලා පිටුතුන් ඊට පස්සේ කියවා යන්න තියෙනවා. ඒ නිසා අපිට හැම කුරුල්ලෙක් වගේ මිනිසෙක් කියලා රැවටිලා යන්න කමේ සතර මහා ධාතු ආනාම කරනවා. ඒක කොච්චර වටිනාකමක් දුන්නා. පඩ ව්‍යාපෘතේ ජෝවාන මට අවුරුදු 15 කියන්නේ නෑ නම් මේ දන්නවනේ ධර්මයේ. අපි පින්නතුනේ එක දරන මණිකක් තියෙනවා. අනිත් පැත්තේ තියෙන අසුචි කොටක්. අපි ඔගේ වැඩියෙන් බදාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ආවොත් මේ දෙකේ මොකක් බලන්නේ? දෙකම අර සතර මහා ධාතු මේක දෙකම හැමෝටම අනිත්‍ය දුක්ඛයි අපිට ඩයම සංසාර ඉගම අපිට ඩයම සංසාරයි. ඒ නිසා පිටුතුනි මේ සංඥාව කියන සංඥා විපල්ලාසම කඩ බ්‍රේක් කරගන්න. ඒ සංඥා වේදනාව ගැන තේරුම් ගත්තත් විතර වෙන්න පුළුවන්. සංඥාවෙන් අල්ලගත්ත ඒකත් විතර වෙන්න අවශ්‍යයි. ඒකත් ඔබ තමයි. මේ විදිහට තේරුණානේ. ඒ නිසා මේ පිළිවෙල ඉස්සරහට ඇවිල්ලා මට පුළුවන් පිළිවෙලේ සම්පූර්ණ මට පුළුවන් උපරිම ශක්තිය දාලා දාන්න දෙයි කියලා දෙන්න. ඔබට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා ඉගෙන ගන්න. ඔබට තවත් පුළුවන් තව දාන්න දැනුවත් කරන්න. දැන් ඔයගොල්ලන්ට අද දවසේ අද අවුරුද්දේ ආපය උසන්න. මට තේරෙන්න එකක් තියෙනවා. කවදාවත් අලුතෙන් ඔබට තේරෙන්නේ යමක් දෙකට විස්තර කරන චේතනාව ඒකත් තියෙනවා. ඒකේ තවත් පැත්තකින් උදාහරණ ගන්න. එතකොට පින්නතුනේ ආම් කෙනෙක් එළ මේ පින්නතුනේ DVD එකක් දෙනවා. ඒ DVD එක කොපි කර දෙන්න. ඔය YouTube එකේ තියෙන්න පුළුවන්. නමුත් ඒකේ බලන්න DVD එක දෙන්න හේතුවක් අතුරු කියන්නේ. ඔබ මට කරන ලොකු උදව් එක තමයි. මොකද්ද? ඕක තව කාට කොපි කර දෙන්න. මගේ එකම සතුට ඔය මේ ධර්මයේ පින්නතුනේ තව එක මිනිස්සෙක් හරි ප්‍රයෝජන ගන්නවා දන්නේ. ඒ තමයි අවශ්‍යම. නැත්නම් මම මේක ඩොලර් 10ක් වුවත් ඩොලර් 5ක් වුවත් මේ විදිහට අනිවාර්යයෙන් කෙටියෙන් ඩොලර් 5 දාලා යනවා. නමුත් ඒක වැඩක් නෙමෙයි. ඔබ මට කරන උදව්වක් නම් ඒ ඔය හැම එකම සමාන ඉන්න බැරි අය ඉන්නවා. කොපි කර දෙන්න බලන්න. මේ බිරෝ හොඳට කියලා කියන්න පුළුවන් අය දස්සනවා. කාටද දැනෙන්නේ කියලා කියන්න. කියලා කියන්න. ධර්මයේ
දරුවනේ අර වැඩි කළා කියන්නේ ලොකු කළා කියන්නේ එහෙම කියන්නේ. ඒක බලන්න එක මිනිස්සෙක් හරි බැලුවොත් ඒ වෙලාවට විශාල කුසල ස්කන්ධයක් එයාගෙන. මම කේලම් කියන සිස්ටම් එකෙන් තමයි මේක මෙල්බර්න් දක්වා අරගෙන ආවා. මුදල්ම කේලම් වෙන ආවලක් තියයි. ඊට පස්සේ මහර ගම. ඊට පස්සේ දැන් මෙල්බර්න් වලට ආයතත් ඒක කියන්නේ කේලම්. වැඩි කළා කියන්නේ හාමුදුරුවෝ නම් අවුල් බං. හැබැයි ගන්න දීලා දෙන්නේ. ඉතින් ආයෙත් කල් මේ තුන ධර්මයේ අනිත්‍යයට ධර්ම දීලා කුසල ඇති කරගන්න. එයා අනිත්‍යයි කියන සම මොහොත තමයි මේ තුන මේ කුසල ඇති වෙන්නේ. අනිවාර්යයෙන්ම ඊළඟ පිළිතුරේ මම මේක කියන්නේ ඇත්තටම මට කිසිම පිළිකරයක් දෙන්න මොකද මම ටේස් ගේනවා සාලු ගේනවා කෑම ගේනවා මම අරන් යන්නේ. මට බෑ අරන් යන්න මට උච්ච පද ගෙනියන්න පුළුවන් කමක් නැහැ. කවුරු ලංකාවට ගෙනත් මම ඒකේ සුබත් ඒවා කියලා බාර ගන්නවා. ඒක වෙනවා. මේ පිටුද මම DVD කියලා දෙන්න. මොනවද කියලා දෙන්නේ? DVD. ඒක ඇති වෙන DVD කියලා දෙන්න මම මෙහෙම පුළුවන් වෙලාව ගහලා සෙට් පිටින් කියලා නම් ඕන කෙනෙක්ට මේ පන්සල් වල සෙට් එක අරගෙන යන්න පුළුවන්. ඒ සාල්ුවක් ගන්න මුදල DVD එකක් ගන්නවා. තේරුණාද? මම DVD සමාන සිඩ්නි වලට යනවා. ඒක මැෂින් එකක් නෑ. ඉතින් මම මෙහෙම සිඩ්නි වලට යනවා ගහලා යන්න දෙන්න පුළුවන් බෙදා ගන්න. ඊට පස්සේ ඇඩිලේඩ් වලට ඒගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න බෙදා පැකේජ් එකේ සම්පූර්ණ ඒ ටිකම අරන් යන්න පුළුවන්. ඒක අපේ ඒවා ගෙනත් තවත් කවුරු හරි ආවොත් මම හම්බෙන්න මට DVD පහක් දෙන්න පුළුවන්. මේක ගිහලා බලන්න. ඒ නිසා පින්නතුනේ මේ පින්නතුන්ට ඒක ඒ පැත්තෙන් කරන්න මොකද DVD අනිවාර්යයෙන්ම මේ පින්නතුන්ට ගෙනත් දෙන්න වෙනවා. නැතුව මට තියෙන හම්බ වෙච්ච දේවල් ටිකෙන් මම කොහොමද ගෙනලා දාලා දෙන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි. කැමති නම් ගෙනත් දෙන්න නැත්නම් ඒක ගහලා දෙන්න. ඒක ගෙනත් මේ පින්නතුන්ට කරගන්න පුළුවන්. එහෙම කරා ඊළඟ දේ තමයි සෙනසුරාදාද අනිත්‍යයි. භාවනා වැඩසටහන් වලට යනකොට වැඩි කාලයක් ලක්ෂණය අනුමත කරන්න පුළුවන්. ඒ නැති සෑම පැයකටම පින්නතුනේ ඔබ වෙන්නේ එක මොහොතක් හරි සියල්ල වෙනස් වෙනවා. සියලු රූප ධර්ම නාම ධර්ම සියලු වේදනා සංඥා විඥාන සියල්ලම වෙනස් වෙනවා. ඒකයි ලෝක ඒකාන්තයක් කියලා අනුමත කරනවා. ඒ සෑම අරමුණකම ඔබ මොහොතකින් මොහොතකට මේ දුර්ලභ මනුෂ්‍යභාවයට වටිනාකමක් ලබනවා. ඒ නිසා මේ පින්නතුන්ට හඳුනා ගැනීම වර්තමානයේ ගැන කල්පනා කරන සියලු හඳුනා ගැනීම සෑම සෙනග්නේම අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා අවබෝධය ඇති වෙන මේ සංඥාවෙන් ගැනීමකට බොහෝ කාර්ය උපකාරක මිශ්‍ර වේවා සුපාස්. ගිරිමානන්ද සූත්‍රය ගන්න තියෙන පොතක්. ඒක සිංහල තේරුමක් තියෙනවා. සිකියවද? ඒක නතරක්. දැන් මේක තියෙන්නේ මොකද්ද? කේස් කියන්නේ කේස් මේකේ ලෝක කියන්නේ මොනවද? නියමතු කියන්නේ නියමතු. දන්නවද? ඒක කොහෙද කියන අපේ අගගේ ඒක රූපයක් නෙවෙයි කේස් ලෝක නියදාපේ තියෙන කියලා මම වෙන් කරගන්න. ඉතින් වෙන් කරලා බලන්න. ඉතින් වෙන් කරලා බලනකොට සත්පුද්ගල සංඥා දුර්වල වෙනවා. ඊට සෑම කෙස් ගාකුණත් මත අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. ඒ වෙනකොට තාම ලස්සන දෙයක් කියනවා. ඒකත් කියනවා මේ අජාන්තා මුදුගේ මේ පිටු මහල තියෙනවා. අජාන්තා ස්වාමීන් වහන්සේ ගාවට ආයතන ජාතිකය වගේ ඕම් දීර්ඝ ජාතිකය පැවිදි භාවනා කරලා මේ ගමන ඉවරයක් කරගන්න. ඒ ස්වාමීන් වහන්සේ ගාවට එන්නේ මම ඉතින් ඇමරිකානු ජාතික කෙනෙක්. ඉතින් ආට අවතිස්සේම යා ගර්ල්ෆ්‍රෙන්ඩ් මතක් වෙනවා. මතක් වෙනවා. ඉතින් මෙයාට හිතුණා කොහොමද ලියුණු දෙනවලු. මෙයාට හිතුණා මේ කොහොමද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලියුමක් යවන්න. රජාචා දාන විසුණු ආසනාවක් වුණාම දුර ගෑල්ලාගෙට ලියුමක් ලියන්න හොඳ නැහැ. අවුරුදු පාසලක් වල දත් දෙන්නේ නැහැ ඔක්කොම ඉවරයි. ඒ නිසා මොකද වෙන්නේ අජාචා ආසනාව වල අනිකට මේ ගොඩාක් ආදරෙන් හිටියා. මම යාට ලියුමක් ලියන්න. අනේ කිසි ප්‍රශ්නයක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. ආවදල ලියන්න. අන්තිමට මේ චාහාමුදුරගේ අවවාදයක් නිකන් කියන්නේ අනේ ඔයා මේ මලපහ ටිකක් කුප්පියක දාලා DHL කරලා එවන්න තායිලා. බාහිර මතක් වෙන සෑම අවස්ථාවකම බලන්න. ලිවල යන්න පුළුවන් හොඳටම ලියලා ඒකත් කියලා තමයි. ඉතින් මොකද වෙන්නේ? කයිදේ නමාකරා ඉවර කරලා තමයි. ඉතින් ඒ නිසා අපි මුලින්ම කියමු කතාවට චාහාමුදුරගේ උපදේශය. ඒ නිසා ඔබට මේ සත්‍ය විදිහට පිළිගන්න හැදුවත් අපේ මොහේ අවිද්‍යාව කියන අවිද්‍යාව කියන නිමිති සුභාත් සංඥා එසියල්ල අපි ලෝකෙ පුලාවට කරලා තියෙනවා. පුළුවන් තරම්
අපිට ස්පර්ශ වෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නපු සත්‍ය සංඥාවලින් භවය අවසන් කරගන්න. ඒ ඇති හිතේ ඇතිවන්නා අනන්ත ප්‍රමාණ කුසලානිස්කන්ධයේ ධර්මයේ කුසලාන්ගේ බලයෙන් අවිද්‍යාවට අරිණා භාග දස්සාමේ පින් අනුමෝදන් වෙන සියලු සත්‍යවලින් අනුමෝදන් වේවා සාදුකාරයක් පොතේ. ඒ වගේම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන නායක ස්වාමීන් වහන්සේ ගෞරවනීය මහා සංඝරත්නයත් මේ කුසල බලයෙන් තමගේ කටයුතු සර්වපකාරයෙන් සාර්ථක කර ගැනීමට අමාමහ නිවනින් සැනසීමට අපට හේතු වේවා සාදුකාරයක්. ඒ වගේම පින්නතුනි අපණ මෙමිය පරිලෝකියාව යාත්‍රිකාදී මේ පින් ගන්න බලාපොරොත්තු වෙන සිතන මුණත් මේ පින් අනුමෝදන් වෙලා විවිධාගම සිතන සුඛ සබල වේවා ස්මෘති වෙන්නවා මාමානිනින්ම සැනසේවා සාදුකාරයක්. ඒ වගේම අවසාන වශයෙන් සියලු දෙවි දේවතාවුන්ට මේ පින් අනුමෝදන් වෙලා කොණු ඔහුගේ විකාශනික ප්‍රතිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම අරමුණු කරගෙන අපේ ඉදිරියට සියලු කුසලයන් උපකාරයෙන් මාමානිනින් සැනසෙන දෙවියන්ට මේ පින් උපකාර වේවා සාදුකාරයක්. අවසාන වශයෙන් මේ රාත්‍රී කාලේ තමගේ ජීවිතයේ මේ ධර්මය තමගේ ජීවිතයට ගන්නම අනිතර මේ ධර්මයේ බෙදා දෙන මේ කාලේ කරගෙන සියලු පින්තුන්ට දෙවියන් බලයෙන් දුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ආරෝග්‍ය සම්පන්නිය වඩා වැඩි දියුණු වෙනවා. මෛත්‍රී කරුණා මුදාදී ගුණ ධර්ම වලින් මේ ත්‍රිවිධ කරනකේ ව්‍යාපක කටයුතු දෙවියන් දිනුවටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණය ආශිර්වාද ලැබේවා. බුදුවරුන්ගේ නගරයට යන්න, පසේ බුදුවරුන්ගේ නගරයට යන්න, රාහතුන්ගේ නගරයට යන්න මේ ගැනීම ඔබට බොහෝ කාලයක් උපකාර පිණිස ප්‍රත්‍ය වේවා ආශිර්වාද කරනවා. අභිවාදන සීලස කිච්ඡමද්දාපජායනෝ තත්තාරෝ ධම්මාවචන සීආයවන්නෝ සුඛං බලං ආරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවජාතෝනි පාණ සම්පatti විනාතේ සමිජ්ජතු. Sobat Dewa, Sobat Dewa.